පළවෙනි පාඩම පරිමිතිය. මේ පාඩමේ අපිට වැදගත් එකක් හැටියට නම් තියෙන්නේ ඡාප කොටසක දිග හොයන එක. අපි මෙන්න මේ කොටස් වල පරිමිතිය හොයන විදිය පොඩ්ඩක් මතක තියාගත්තොත් හොඳයි. වැදගත්ම එකක් තමයි මෙතනදී තියෙන නම් වෘත්තයක පරිධිය 2 πr. දෙවෙනි එක කේන්ද්‍රීය ඛණ්ඩයක ඡාප කොටසේ දිග සෙවීම. ඡාප කොටසක දිග තමයි අපිට මේ පාඩමේ වැදගත්ම මතක තබා ගත යුතුම සූත්‍රය. මෙන්න මේ ඡාප කොටසේ දිග හොයන සූත්‍රය අපිට ඒක ලැබෙනවා. ඡාප කොටසේ දිග සමානයි 2 πr වැඩි කිරීම θ බෙදීම 360. ඡාප කොටසේ දිග සමානයි 2 πr වැඩි කිරීම θ බෙදීම 360. මේ පළවෙනි පාඩමේ අපිට වැදගත්ම ප්‍රමේය සූත්‍රය ඔන්න ඕකයි. ඊළඟට අපි යන් කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය නම් මේ ඡාප කොටසේ දිග හොයලා අරයන් දෙකක් එකතු කරන්න ඕනේ. අපිට සූත්‍රයක් ඇටියට මතක තියාගන්න පුළුවන්. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සමානයි 2 πr වැඩි කිරීම θ බෙදීම 360 එකතු කිරීම මෙන්න මේ අරයන් දෙක. ඊළඟට අපිට සංයුක්ත තල රූපයක පරිමිතිය හොයන්න එන්න පුළුවන්. එහෙම වුණොත් අපි කරන්න ඕනේ මෙන්න මේ කෙරවලකින් පටන් අරන් වටේ පරිමිතිය හොයාගෙන යන්න ඕනේ. මෙතනට අපිට එව යනකොට හොයාගන්න බැරි කොටස් තියෙනවා. මෙන්න මේ කොටස හොයාගන්න නම් ඡාපයක දිග සූත්‍රය දාලා අපිට හොයාගන්න පුළුවන්. ඡාප කොටසේ දිග මෙන්න මේ කොටස හොයාගන්න නම් මේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාලා ඔය දිග හොයාගෙන අපිට ඉතුරු ටික එකතු කරලා මේ අඳුරු නොකල කොටසේ පරිමිතිය හොයාගන්න පුළුවන්. අඳුරු කළ කොටසේ පරිමිතිය හොයන්න කියලා කිව්වොත් ඔය විදියටම අපි ඡාප දිගයි පයිතගරස් ප්‍රමේය දාලා එන එකයි අරගෙන මෙන්න මේ කොටසයි මේ ටිකයි එකතු කරන්න තියෙන්නේ. ඊළඟට මේකේ පරිමිතිය හොයන්න කියලා කිව්වොත් අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ ඡාප කොටසේ දිග හොයාගන්න එක. අනිත් ඒවා ටික හොයාගන්න පුළුවන්. ඕකට දානවා θ බෙදීම 360 වැඩි කිරීම 2 πr. ඒකට ඕනේ නම් අපිට දාන්න පුළුවන් අර්ධ වෘත්තයක් අර්ධ ඡාපයක්. එහෙනම් භාගයයි වෘත්තයෙන් භාගය වැඩි කිරීම 2 πr දාලා අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ වර්ගමූලය පළමු සන්නිකර්ෂණය ගැන අපි කතා කරලා තියෙනවා. සාධාරණ ක්‍රමය ගැන කතා කරලා තියෙනවා. මේකෙදි පහේ වර්ගමූලය හොයන්න කියලා තියෙන්නේ. එහෙනම් 5 කියන්නේ පහේ වර්ගමූලයට කලින් සංඛ්‍යාව වර්ගමූල 4 ඊට පස්සේ වර්ගමූල 9. එහෙනම් 2ක් 3ක් අතර සංඛ්‍යාවක් එන්නේ. අපි 2 දශම ගානක් වැඩි කරලා බලන්න ඕනේ. ඒක අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන්. වර්ග සංඛ්‍යා දෙක නම් 4 ඉඳලා 9 වෙනකන් දුර 5යි. එහෙනම් 4 ඉඳලා 5ට 1යි 1 බෙදීම 5 දශම 2යි. එහෙනම් 2.2ක් තමයි එන්නේ. අපි 2.2 2.2කින් වැඩි කරලා 2.3 2.3න් වැඩි කරලා අපිට ලැබිලා තියෙනවා 4.8යි 4යි 5.2යි 9. එහෙනම් ඒකෙනුත් 5ට ආසන්න මාගිය තමයි ගන්න ඕනේ. අර වෙනස බලලා. මෙතන 4.4.8 5ට අඩුයි 0.16ක් අඩුයි. මෙතන 5ට වඩා වැඩි 0.29ක්. එහෙනම් ආසන්නම එක වෙන්නේ 4.48. එහෙනම් වර්ගමූල 5 සමාන වෙනවා ආසන්න ලෙස 2.2ට. ඊළඟට බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලයේ සෙවීමේදී අපි ඒක කොටස් වලට වෙන් කරගෙන ඉන්න ඕනේ. අපි කොටස් වලට වෙන් කරගන්නේ දශම තිතේ ඉඳලා දෙපැත්තට ඉලක්කම් දෙකෙන් දෙකට. තනි ඉලක්කමක් තිබුණොත් පිටිපස්සේ ඒකට අපි බිංදුවක් දාගන්නවා. ඉස්සරහා එකක් විතරක් තනියම ඉන්න පුළුවන්. ඊට පස්සේ බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලයේ සෙවීම අපි ඉස්සලා කතා කරපු විදියට කොටස් වලට වෙන් කරගන්නවා. දශම තිතේ ඉඳලා ඉස්සරහට සහ පිටිපස්සට කොටස් දෙකෙන් දෙකට ඉස්සරහා ඉලක්කම විතරක් තනියම ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි සාමාන්‍ය බෙදීම නෙමේ කොටස් වශයෙන් තමයි ගන්නෙ. මේකේ ජෝඩු තමයි ගන්නෙ. ඊට පස්සේ මේ මෙතනට දාන සංඛ්‍යාවම උඩට දාන්න ඕනේ. ඔන්න ඕක මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ඒ උඩ එන සංඛ්‍යාව දෙකෙන් වැඩි කරලා මෙන්න මෙතනට දාලා ස්ථානයක් තියලා තමයි දාන්නේ. ඒකත් එතනට දාන සංඛ්‍යාවම උඩට දාන්න ඕනේ. ඔන්න ඔය ආකාරයට තමයි අපි සාධාරණ ක්‍රමයෙන් වර්ගමූලයේ සෙවීම කරේ. ඊළඟට අපි යමු භාගවලට.
භාග සුළු කිරීමේදී මූලික ගණිත කර්ම හසුරුවන අනුපිළිවෙල වරහන් අල්නයන්න බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම. ඔන්න ඔය පිළිවෙල තමයි ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ. ඉස්සෙල්ලාම වරහන් ඊළඟට අල්නයන්නක් තියෙනවා නම් ඒ කොටස ඊළඟට බෙදීමක් තියෙනවා නම් බෙදීම වැඩි කිරීමක් කරලා පරස්පරය දාලා බෙදීමට පිටිපස්සේ තියෙන කොටසේ පරස්පරය ඊට පස්සේ ගුණ කිරීම හරය සහ ලවය කපන්න පුළුවන්. ඊළඟට එකතු කිරීමක් අඩු කිරීමක් තියෙනවා නම් ඔය කොයි හරි තැනක අපි අනිවාර්යෙන් කුඩා පොදු ගුණාකාරය හොයාගෙන අපි කරගෙන යන්න ඕනේ. ඊළඟට ඔය උදාහරණයේ තියෙන්නේ එහෙම තමයි. අපි ඉස්සෙල්ලම වරහන් දෙක ඉවත් කරගන්න ඕනේ. වරහන් තුල සුළු කරන්න ඕනේ. පළවෙනි කොටසේ නම් වරහන් තියෙන නිසා ඒකට කුඩා පොදු හොයලා සුළු කරලා තියෙනවා මෙන්න මෙතන. ඊළඟ කොටසත් වරහනක් තියෙන. එහෙනම් ඒ කොටසත් ඒමම සුළු කරන් යන්න ඕනේ. ඔය බෙදීමක් වැඩි කිරීමක් කරලා පරස්පරය දාලා වැඩි කිරීමක් තියෙනකොට අපිට ආරේසාලාභය කපන්න පුළුවන්. එතනින් යාට වැඩි කිරීම ඔය සුළු කරන පිළිවෙල තමයි තියෙන්නේ. ඊළඟට භාග ඇතුළත් භාග යෙදීමක් ආවොත් අපිට වැදගත්ම දේ තමයි අල්නයන්න ඉතිරියෙන් කියන කතාව. ඒක පෙන්වන්න තමයි මම මේක දාලා තියෙන්නේ. කාණුවක මුළු දිගෙන් 15/7ක ප්‍රමාණයක් පළමු දිනේද කපන ලද අතර ඉතිරි දිගෙන් අන්න මෙන්න මේ කෑල්ල තමයි අපිට වැදගත්. එහෙනම් ඉතිරියෙන් කියලා කිව්වොත් ඒ ඉතිරිය හොයාගෙන අල්නයන්න දාන්න ඕනේ. දෙවන දිනේ කපන ප්‍රමාණය. මේ පළවෙනි දිනේ අවසානයේ කොච්චරද කියලා අහලා තියෙනවා. 15/8යි. ඒක ලේසියෙන් අපිට හොයාගන්න පුළුවන්. අර දෙවන දිනේදී කපන ප්‍රමාණය කරනකොට ඉතිරිය 15/8යි. ඒකට අල්නයන්න දාන්න ඕනේ. ඉතිරියෙන් 4න් එකක්. එහෙනම් දෙවනි දිනේ හොයනකොට අපිට වැදගත් වෙනවා මෙන්න මේ කොටස. ඉතිරියෙන් අල්නයන්න කියන්නේ වැඩි කිරීම දාලා තමයි දෙවනි දිනේ ප්‍රමාණය හොයාගන්න ඕනේ. අවසානයේ කියලා තියෙනවා කාණුවේ මීටර් 600ක දිග මුල් දින දෙක අවසාන වනට කැපීමට ඉතිරිව තිබුණි කියලා. එතකොට මෙන්න මේ කතාවේදී ප්‍රමාණයක් දීලා තිබුණොත් ඒ ප්‍රමාණයට අදාළ භාගය අපි හොයාගන්න ඕනේ. මේ කරලා තියෙන්නේ ඉතිරි භාගය හොයාගන්න එක තමයි. එවනම් එතන ඒක හොයාගෙන ඒක සම්බන්ධ කරන්න ඕනේ අර දිගට. අපිට ප්‍රමාණය දීලා තියෙන භාගය ඒ ප්‍රමාණාත්මක අගයට සම්බන්ධ කරලා අපිට මුළු ප්‍රමාණය හොයාගන්න පුළුවන්. මේක ඇටියට නම් ඉතිරි වෙලා තියෙන්නේ 15/6යි. එහෙනම් ඒ 15/6 සමාන කරනවා 15/6ක ප්‍රමාණය සමාන කරනවා මීටර් 600. 15/6ක ප්‍රමාණය සමාන කරනවා මීටර් 600ට. එහෙනම් 15/1 හොයාගන්න අපි උක 600 6න් බෙදනවා. 15/15 හොයාගන්න නම් 600 6න් බෙදලා ආපු වගේ 15න් වැඩි කරනවා. ඒක තමයි මෙන්න මෙතන අපිට දීලා තියෙන්නේ. අපි යමු ඊළඟ ටිකට. ද්විපද ප්‍රකාශන 4 වෙනි පාඩම. අපිට පද දෙකක් ප්‍රසාරණය කරන්න වරහන් ඉවත් කරන්න කියලා තිබුණොත් අපිට ඔන්න ඔය ආකාරයට කරන්න පුළුවන්. නැත්නම් මේක මේකෙන් ආකාරයට කරලා සජාතීය පද තියෙනවා නම් ඉවත් සුළු කරලා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයටත් එහෙනම් 3x මේ කොටසෙන් 2 ඔය කොටසෙන් වැඩි කරලා කොටස් දෙකකට කරලා වරහන් ඉවත් කරලා දැන් ඔන්න ඔය ආකාරයට අපිට ගන්නත් පුළුවන්. මම කලින් කියපු ක්‍රමයටත් වැඩි කරලා සුළු කරන්න පුළුවන්. ඊට පස්සේ මොකක් හරි ද්විපද ප්‍රකාශනයක වර්ගයක් දැක්කොත් අපිට කෙටියෙන් මතක තියාගන්න පුළුවන් පළවෙනි පදයේ වර්ගය, මුල් පදය හා දෙවන පදයේ ගුණිතයේ දෙගුණය, දෙවන පදයේ වර්ගය. එහෙම නැත්නම් අපි අර කලින් කියපු විදිහට මෙන්න මේවා වැඩි කරලා අපිට හොයාගන්න පුළුවන්. සුළු කරලා. ඊළඟට ඔය ප්‍රසාරණය තමයි තියෙන්නේ. අපිට මනෝමයෙන් කරන්නත් පුළුවන් වුණා පළමු පදයේ වර්ගයේ x වර්ගය, පද දෙකේ ගුණිතය x වැඩි කිරීම 3ix, ඒක දෙකෙන් 6ix, දෙවෙනි පදයේ වර්ගය 3 වර්ගය 9යි. අවසාන උත්තරය කෙලින්ම ගන්න පුළුවන්. දෙවෙනි එකෙත් එහෙමම තමයි. පළවෙනි පදයේ වර්ගය අපිට කෙලින්ම මෙන්න මේ උත්තරයටම යන්න පුළුවන්. එකපාරට මනෝමයෙන් ප්‍රසාරණය කරනවා නම් පළමු පදයේ වර්ගය 3 වර්ගය 9යි, ඒ වර්ගය 9යි ඒ වර්ගය, පද දෙකේ ගුණිතය මෙතන පද දෙකේ ගුණිතය
A වැඩි කිරීම 3යි A වැඩි කිරීම 2යි B ඍණ 6යි AB ඒක දෙකෙන් ඍණ 12යි AB ඊළඟට දෙවෙනි පදයේ වර්ගය අනිවාර්යෙන්ම ධන සංඛ්‍යාවක් තමයි අපිට ලැබෙන්නේ 2යි B වල වර්ගය 4යි B වර්ගය ඍණ උනත් ධන උනත් අවසාන පිළිතුර මෙන්න මෙතනට එන්නේ ධන උත්තරය. ඊළඟට අපිට ද්විපද ප්‍රසාරණයේ භාවිතයෙන් හොයන්න කියන්න පුළුවන්. මෙන්න මේ වගේ එකක් ආවොත් අපි කරන්නේ අපි ලේසියෙන් වර්ගයක් හොයාගන්න පුළුවන් සංඛ්‍යාවකට එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි ඇටියට ලියනවා. මෙතන දැන් අපිට දීලා තියෙන 100 වර්ගය සොයන්නනේ. අපිට ඕක ලියා ගන්න පුළුවන් ආසන්නම එක තමයි 100 ධන 5 කියලා. කාට හරි ඕක ලියන්න ඉතින්ද පුළුවන් 110 ඍණ 5 කියලා. වැරද්දක් නැහැ. අපිට ඊට වඩා 110 වර්ගය හොයනවට වඩා 100 වර්ගය හොයන එක ලේසි. ඒක නිසා අපිට 100 ධන 5 වර්ගය කියන ලියලා අර ද්විපද ප්‍රසාරණය භාවිතයෙන් අපිට කරන්න පුළුවන්. නැත්නම් මනෝමය ප්‍රසාරණය 100 වර්ගය පද දෙකේ ගුණිතය 100 වැඩි කිරීම 5 ඒක දෙකෙන් ඊළඟට 5 වර්ගය 25යි. ඔන්න ඔය ටික සුළු කරලා අපිට පිළිතුර ගන්න පුළුවන්. ඊළඟ ත්‍රිකෝණාංග සාම්‍ය ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන අවස්ථා හතරක් ගැන අපි සාකච්ඡා කරනවා. පළවෙනි අවස්ථාව පාකෝපා, දෙවෙනි අවස්ථාව කෝකෝපා, තුන්වෙනි අවස්ථාව පාපාපා, හතරවෙනි අවස්ථාව කර්ණපා. ඒ අවස්ථාව හතර යටතේ පළවෙනි අවස්ථාව පාකෝපා. ත්‍රිකෝණ දෙකක කෝණ පාද දෙකක් හා අන්තර්ගත කෝණය. අනිවාර්යෙන්ම පාද දෙකට අතර මැදි කෝණය අන්තර්ගත කෝණය මෙන්න මේක විය යුතුමයි පාකෝපා අවස්ථාව යටතේ අංග සම වෙන්න නම්. පාද දෙකට අන්තර්ගත කෝණය විය යුතුමයි. ඊළඟට අපි සාකච්ඡා කරමු දෙවැනි අවස්ථාව කෝකෝපා අවස්ථාව. ත්‍රිකෝණයක කෝණ දෙකක් හා අනුරූප පාදය. මෙන්න මේකට අනුරූප පාදය වෙන්නේ ඔතන පාදය. එනම් මේකෙත් එක ඉරක් ඉස්සරහා කියන්නේ මේ එක ඡාප කොටසක් තියෙන ඡාප වලින් එකක් තියෙන මෙන්න මේ කෝණයට අනුරූප පාදයයි මෙන්න මේ කෝණයට අනුරූප පාදයයි ඔය පෙන්නලා තියෙන විදියට. එහෙනම් කෝණ දෙකක් හා අනුරූප පාදය සමාන වුණොත් අනිවාර්යෙන්ම කෝකෝපා අවස්ථාව යටතේ අංග සම වෙනවා කියලා අපි කියනවා. ඊළඟ අවස්ථාව ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන පාපාපා අවස්ථාව. ත්‍රිකෝණ දෙකක පාද තුන එකිනෙකට සමාන වුණොත් අපිට ත්‍රිකෝණ දෙක පාපාපා අවස්ථාව යටතේ අංග සමයි කියලා පෙන්වන්න පුළුවන්. ඊළඟ අවස්ථාව කර්ණපා අවස්ථාව. ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණය හා තවත් පාදයක්. අනිවාර්යයෙන්ම ඍජුකෝණික ත්‍රිකෝණයක් වෙන්නත් ඕනේ. පාද දෙකක් වෙන්නත් ඕනේ. පාද දෙකෙන් එක පාදයක් කර්ණය විය යුතුමයි. කර්ණය කියන්නේ අංශක 90 ඉස්සරහා තියෙන පාදය අංශක 90ට සම්මුඛ පාදය. එhmenan කර්ණපා අවස්ථාව වෙන්න නම් ඔන්න ඔය දේවල් අනිවාර්යෙන් විය යුතුමයි. ඊළඟට අපිට යන්න පුළුවන් අංග සම ත්‍රිකෝණ වල ලක්ෂණ. මේක තමයි අංග සාමයේ වැදගත්ම තැන. ත්‍රිකෝණ දෙකක් අංග සම වුණොත් අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වේ සහ අංග සම ත්‍රිකෝණ වල වර්ගඵලද සමාන වේ. අපිට ත්‍රිකෝණාංග සාමයේ වැදගත්ම දේ තමයි මෙන්න මේ ටික අපිට නිකන් හරි විකල්ප ක්‍රමයක් ඇටියට භාවිතා කරන්න පුළුවන්. පාද දෙකක් හරි කෝණ දෙකක් හරි සමාන කරන්න ක්‍රමයක් තිබුණේ නැත්නම් අපිට ඒ පාද දෙක හරි කෝණ දෙක හරි එන විදියට ත්‍රිකෝණ දෙකක් අරගෙන අංග සම කරොත් අපිට ඊළඟ පේළියේ ලියන්න පුළුවන් ඒ පාද දෙක හෝ කෝණ දෙක සමානයි කියලා. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා. කරගන්න දෙයක් නැති වුණොත් අපි මතක තියාගන්න ඕනේ පාදයක් හරි කෝණයක් හරි සමාන කරන්න පුළුවන් අංග සාමයේ අනුරූප අංග නිසා. අපිට ත්‍රිකෝණ අංග සාමයේ තියෙන වැදගත්ම දේ ඔන්න ඔය දේ තමයි. ත්‍රිකෝණ දෙකක අංග සම වුණොත් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ. ඊළඟට අපි යමු වර්ගඵලය. මේකෙත් අපිට මීට කලින් 7-8 වසරවලදී ඉගෙන ගත්ත වර්ගඵල සූත්‍ර ටික මතක තියාගන්න එක වැදගත්. ඒකයි මම මේ ටික දීලා තියෙන්නේ. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය දිග වැඩි කිරීම පළල. සමචතුරාශ්‍රයක වර්ගඵලය දිග වැඩි කිරීම දිගේ වර්ගය. සමාන්තරාශ්‍රය වර්ගඵලය ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. ත්‍රිකෝණයක වර්ගඵලය ආධාරකය වැඩි කිරීම භාගයේ වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. මේක ආධාරකය
මෙන්න මේක ලම්බ උස වෙනවා. භාගය වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. ත්‍රපීසියමක වර්ගඵලය භාගය වැඩි කිරීම සමාන්තර පාද දෙකේ. මෙන්න මේ සමාන්තර පාද දෙක වැඩි කිරීම එම සමාන්තර පාද දෙක අතර ලම්බ උස. භාගය වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බ උස. වෘත්තයේ වර්ගඵලය පයි r වර්ගය. ඊළඟට කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය තමයි වැදගත්. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සමානයි පයි r වර්ගය වැඩි කිරීම තීට බෙදීම 360. අපිට ඔක තීට බෙදීම 360 වැඩි කිරීම පයි r වර්ගය කියලා දාන්නත් පුළුවන්. තීට කියන්නේ මෙන්න මේ කෝණය විය යුතුයි. සමහර විට ඔක අනිත් පැත්තේ කෝණය දෙන්න පුළුවන්. එතකොට අපි 360න් අඩු කරලා ඕක ගන්න ඕනේ. ඊළඟට මේ වගේ සංයුක්ත තල රූපයක වර්ගඵලය හොයන්න આવොත් අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම සමචතුරස්‍රයේ වර්ගඵලය හොයාගෙන ඉන්නවා. ඊළඟට අපි මෙන්න මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයාගෙන ඉන්නවා. ඊළඟට සංයුක්ත තල රූපයේ වර්ගඵලය හොයන්න නම් ඔය අර්ධ වෘත්තයේ වර්ගඵලය සහ සමචතුරස්‍රයේ වර්ගඵලය එකතු කරනවා. මේකෙදි වැදගත් දෙයක් තමයි අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයනකොට අපිට මේ ගානේ හැටියට නම් මේ තියෙන්නේ සමචතුරස්‍රයේ පාදයක දිග විස්කම්භය වෙන්නේ. ඕක දෙකට බෙදලා අරය හොයා ගන්න වෙනවා. මේකේ නම් අරය 7යි. අපිට ඕනේ නම් ඔය අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයන්න භාගයයි පයි r වර්ගය දාන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ වගේ කොටසක් ඇවිල්ලා අපිට අඳුරු කළ කොටසේ වර්ගඵලය හොයන්න කියලා කිව්වොත් අපි කරන්න ඕනේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයාගෙන ඉන්න ඕනේ. ඊළඟට කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයාගෙන ඉන්න ඕනේ. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයෙන් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අඩු කරන්න ඕනේ. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය නම් අංශක 90යි. අරය පළලට සමාන වෙනවා. අරය 7යි. අඳුරු කළ කොටසේ වර්ගඵලය කියන්නේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයෙන් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අඩු කරන්න ඕනේ. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක සෙවීම 7 වෙනි පාඩම. මේකෙදී අපිට වැදගත් වෙන්නේ පද 3 පද 4කට වෙන් කරන එක. ඒකට අපි කරන්නේ නියත පදය වර්ග පදයේ සංගුණකයෙන් වැඩි කරනවා. 10 එකෙන් වැඩි කරපුවම 10යි 10 එන විදියට හදා ගන්න ඕනේ. වැඩි කරපුවම 10 එන විදියට, එකතු කරපුවම 7 එන විදියට. වැඩි කරපුවම 10 එකතු කරපුවම ධන 7. එහෙනම් අපිට එන්නේ 5 වරක් 2 ඇටියට ධන සංඛ්‍යා දෙකක්. මොකද මෙතනට ධන 10 එන්න ඕනේ. ඒක නිසා 10යි එන්න ඕනේ. ධන 10 හැදෙන්න ඕනේ. එමනම් අපි ඕක ගන්නවා 5 වරක් 2 හැටියට. මෙතන ධන 2යි ධන 5. එමනම් ඒක පද 4කට වෙන් කරලා වෙන වෙනම මේ දෙකට සාධක හොයාගෙන යනවා. ඊළඟට අපිට සාධක හොයා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ වගේ එකක් ආව ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක සෙවීම ඍණ 15 වැඩි කරන්න ඕනේ 6න්. නියත පදයේ වර්ග පදයේ සංගුණකයෙන් වැඩි කරන්න ඕනේ. එතකොට අපිට ඒ ඍණ 90ක්. ඍණ 90න් අපි හදා ගන්න ඕනේ මෙන්න මේ මැද තියෙන ධන 1. අපිට පේන්නේ නැහැ ඒක. එතකොට ඍණ 90න් ධන 1 හදා ගන්න ඕනේ. අපිට ලැබෙන්නේ 10 වරක් 9 ධන 10 ඍණ 9න් වැඩි කරොත් තමයි ඍණ 90ක් එන්නේ. ධන 1ක් එන්නේ. ධන 10 ඍණ 9 වුණොත් තමයි ධන 9 ඍණ 10 වුණොත් ඍණ 1ක් තමයි අපිට ලැබෙන්නේ. ඉස්සල විදියටම පද 3 පද 4කට කඩලා 2 2 අරගෙන සාධක හොයලා අපිට මේ විදියට හොයා ගන්න පුළුවන්. ඊළඟට වැදගත් එකම තමයි වර්ග දෙකක අන්තරය. වර්ග දෙකක මැද ඍණක් දැක්කොත් අපිට ඒක ලියන්න පුළුවන්. පළවෙනි එක ධන, දෙවෙනි එක පළවෙනි එක ඍණ, දෙවෙනි එක. ඒ දෙක මාරු කරලා ලියවට ප්‍රශ්නයක් නැහැ. පළවෙනියටම ධන 1 ලියලා දෙවෙනියට ඍණ 1 ලියන්න පුළුවන්. එහෙම මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට පළවෙනි පදය ධන දෙවෙනි පදය, පළවෙනි පදය ඍණ දෙවෙනි පදය. නැත්නම් පළවෙනි පදය ඍණ දෙවෙනි පදය, පළවෙනි පදය ධන දෙවෙනි පදය ලෙස වර්ග දෙකක අන්තරය. x වර්ග ඍණ 4 අපිට 4 ලියා ගන්න පුළුවන් දෙකේ වර්ගය ලෙස. එහෙනම් x ධන 2 x ඍණ 2 මාරු කරලා ලියුවට ප්‍රශ්නයක් නැහැ. මේක තියෙන්නේ මාරු කරලා. ඊළඟට 25 a වර්ගය ඍණ 16 a වර්ගය 25 ලියා ගන්න පුළුවන් 5 a වර්ගය. එහෙනම් 5යි a ඍණ 4යි b 5යි a ධන 4යි b. සමහරක් ඒ වලට සාධක එනවා. වර්ග දෙක අන්තරය කියන්නේ සාධකයක් තමයි. ඉස්සෙල්ලාම අපි චෙක් කරලා බලන්න ඕනේ
ඔක්කොටම සාධක තියෙනවද කියලා. මේ දෙන්න ගාවම පොදු සාධක ඉන්නවද කියලා. එහෙම වුණොත් පොදු සාධක අරගෙන තමයි අරගත්තට පස්සේ තමයි අපිට වර්ග දෙකක අන්තරය පේන්නේ. ඊළඟට 8 වෙනි පාඩම ත්‍රිකෝණයක එක මේකේ ප්‍රමේයයන් දෙකයි තියෙන්නේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සැහැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට සමාන වේ. මෙන්න මේ පාදයක් දික් කිරීමෙන් සැහැදෙන බාහිර කෝණය ඔන්න ඔය කෝණය අභ්‍යන්තර මේ තියෙන ඒකේ සම්මුඛ කෝණ දෙකට මෙන්න මේ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. මෙන්න මේ කෝණයයි එකතුව මෙන්න මෙතනට සමානයි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සැහැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. මොනවද තියෙන්නේ? අපිට x වලගේ ලේසියෙන් හොයාගන්න පුළුවන්. x වලගේ මෙන්න මේක එනවා මේ දෙකේ එකතුව. අපි දැන් ඔය ඉගෙන ගත්ත ප්‍රමේය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සැහැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. y වලගේත් හොයාගන්න පුළුවන් මෙන්න මේ තියෙන්නේ. මේ දෙකේ එකතුව මෙන්න මෙතනට සමාන වෙනවා. ඔය BCE ත්‍රිකෝණයේ පාදයක් දික් කරලා තියෙන එක තමයි x. එහෙනම් ඒ දෙක සමාන වෙනවා y ධන 40ට. එහෙනම් x වලගේ හොයාගත්ත අපි කලින් අයික ආදේශ කරලා අපිට උත්තර හොයාගන්න පුළුවන්. ඊළඟට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි. මෙන්න මේ කෝණේ එකතුව අංශක 180යි. ඔය තියෙන්නේ අපිට x වලගේ හොයන්න පුළුවන් ඔය කෝණ තුනේ එකතුව 180ට සමාන කරලා සමීකරණය විසඳපුවම අපිට උත්තරය ලැබෙනවා. ඊළඟට ත්‍රිකෝණයක දෙක වැදගත්ම පාඩමක් සමද්විපාද ප්‍රමේය. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් එම පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. මෙන්න මේකට සම්මුඛ කෝණය මේක. මෙන්න මේකට සම්මුඛ කෝණය ඔන්න ඔය දෙක තමයි සමාන වෙන්නේ. මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවා. හේතුව ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් එම පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. සමද්විපාද ප්‍රමේය. ඔය කෝණයකගේ හොයන්න තියෙන්නේ කෝණ දෙකේ. එතකොට අපිට කෙලින්ම මෙන්න මේ කෝණය සමානයි අපිට ගන්න පුළුවන් අංශක 50යි කියලා. හේතුව සමද්විපාද ප්‍රමේය පාද දෙකක් සමාන නම් එම පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. ඊළඟට අපිට මේ කෝණයට යන්න පුළුවන්. දැන් මේක 50යි කියලා අපි හොයාගත්තා. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 දාලා. ඊළඟට අපි සාකච්ඡා කරමු සමානුපාත. අපි දන්නවා අනුලෝම සමානුපාත මීට කලින් ඉගෙනගෙන තියෙනවා. එක් රාශියක් වැඩි වෙන විට අනෙක් රාශියට ඒ අනුපාතයටම වැඩි වේ නම් එක් රාශියක් අඩු වෙන විට ඒ අනුපාතයටම අනෙක් රාශිය අඩු වේ නම් එම රාශීන් අතර අනුලෝම සමානුපාතය කියනවා කියලා අපි කියනවා. මේක ඒකේ අනිත් පැත්ත ප්‍රතිලෝම සමානුපාත. ප්‍රතිලෝම සමානුපාත කියන්නේ එක් රාශියක් වැඩි වෙන විට අනෙක් රාශියට අනුපාතයට සමානව අඩු වේ නම් හෝ එක් රාශියක් අඩු වන විට ඊට අනුරූප අනුපාතයට අනෙක් රාශිය වැඩි වේ නම් එම රාශීන් අතර තියෙන්නේ ප්‍රතිලෝම සමානුපාතයක්. අනුලෝම සමානුපාතවල නම් අපි කරන්නේ මෙම රාශීන් දෙක හරස් ගුණ කරන එක. ප්‍රතිලෝම සමානුපාත නම් අපි කරන්නේ එම රාශීන් අතර කෙලින් වැඩි කරන එක. උදාහරණයක් බලමු. එක්තරාක වැඩක් සම්පූර්ණ කිරීමට මිනිසුන් 5 දෙනෙකුට දින 8ක් ගත වේ. මිනිසුන් දස දෙනෙකුට එම වැඩේ සම්පූර්ණ කිරීමට ගත වන දින ගණන සොයන්න. එතකොට මෙන්න මේක අපි දැනගන්න ඕනේ අනුලෝමද ප්‍රතිලෝමද කියලා. මෙන්න මේ ගාන ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ. මොකද මිනිස්සු ගාන වැඩි කරනකොට දින ගාන අඩු වෙන්න ඕනේ. එහෙනම් මේක ප්‍රතිලෝම සම්බන්ධයක්. අපි කරන්නේ මෙන්න මේක මේ විදියට වැඩ කරනවා. 5 දෙනෙකුට දින 8යි නම් 10 දෙනෙකුට කීයද? එහෙනම් ඔය පැත්තට තමයි අපි වැඩි කරන්නේ. මම කලින් කිව්වා ප්‍රතිලෝම සමානුපාත නම් අපි ඉස්සරහට වැඩි කරනවා. අනුලෝම සමානුපාත නම් මේම ක්‍රොස් කරලා දෙපැත්තට වැඩි කරනවා. මේක ප්‍රතිලෝමයක් නිසා අපි පාටෙන් 10x ගෙන් වැඩි කරනවා. මේක අනුලෝම සමානුපාතයක් වුණොත් අපි වැඩි කරන්නේ 10 8ෙන් x 5න්. මේක ප්‍රතිලෝම සමානුපාත. එහෙනම් අපිට ගන්න පුළුවන් 10යි x සමානයි 8 වැඩි කිරීම 40යි. එහෙනම් දෙපැත්තම 10න් බෙදපුවම අපිට x සමානයි 4යි. මිනිසුන් 10 දෙනෙකුට දින 4ක් ගත වේ.
ඔන්න ඔය ගානම අපිට තවත් ක්‍රමයකට කරන්න පුළුවන්. සම්පූර්ණ වැඩ ප්‍රමාණය බලන්න පුළුවන්. මිනිසුන් 5 දෙනෙක්ට දින 8යි නම් එක් මිනිහෙක්ට ගතවන කාලය කියන්නේ අර 5 දෙනාගේම වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ ඔහුගේ වැඩයි අනිත් 4 දෙනාගේ වැඩයි. එහෙනම් 8 ඒවා 5. 40යි එක මිනිහෙක්ට දින 40ක් යනවා. මිනිසුන් 10 දෙනෙක් දැම්මොත් ඒ කියන්නේ මිනිස් දින 40ක වැඩ තියෙනවා 10 දෙනෙක්ට නම් කොච්චර කාලයක් යනවද කියලා බලන්න. ඕක බෙදන්න පුළුවන්. මම යෝජනා කරනවා මෙන්න මේ ක්‍රමයට හදනවා නම් ගොඩක් ලේසි වෙයි ගාන. මොකද අර වැඩි කරන ක්‍රමය ඉස්සරහට වැඩි කරන ක්‍රමය කරන්න පුළුවන්. වෙනස් වෙන්නේ නැති ගණන් වලට වෙනස් වෙන ගණන් වලටත් කරන්න පුළුවන්. ඒක පොඩ්ඩක් අපි කල්පනාවෙන් තමයි දාන්න ඕනේ. මෙන්න මේ විදිහට අපිට කරොත් අපිට දෙවනි ක්‍රමයෙන් කරනවා නම් කාට හරි ලේසියෙන් කරගන්න පුළුවන් වෙයි ගාන. ඒ කියන්නේ සුළු කිරීම පිළිබඳව. දත්ත නිරූපණය අපිට මේකෙදි කතා කරන්න වෙන්නේ වට ප්‍රස්ථාර සම්බන්ධයෙන්. වට ප්‍රස්ථාරයක කේන්ද්‍රීය ඛණ්ඩයේ කෝණය වෙන්නේ ඒ අදාළ ගණන බෙදීම මුළු ගණන වැඩි කිරීම 360. මෙන්න මේ ගාණේ හැටියට අපිට දීලා තියෙනවා මේක වට ප්‍රස්ථාරයකින් දක්වන්න කියලා. එතකොට අපි එක් එක් අදාළ කෝණ හොයාගෙන ඉන්න ඕනේ. මාළු ආහාරයට ගන්න පුද්ගලයන් සංඛ්‍යාව 250ලු. එහෙනම් ඒකට අදාළ කෝණය වෙන්න ඕනේ 250 අදාළ ගණන මුළු ගණන 900යි වැඩි කිරීම 360. 360න් අදාළ භාගය වැඩි කරපුවම 150යි. ඔන්න ඔය ආකාරයට බිත්තර මස් ආහාරයට ගන්න ප්‍රමාණය හොයලා ඉතුරු එකත් ඒ විදිහටම හොයන්න පුළුවන්. නැත්නම් 360න් ඒ කෝණ ටික එකතු අඩු කරලා ඉතුරු කෝණය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒ අදාළ කෝණ වලට අනුරූප කේන්ද්‍රික ඛණ්ඩ ඇඳලා වට ප්‍රස්ථාරයකින් නිරූපණය කරනවා. ළඟට පාත දැක්කන එක ප්‍රමාණයෙන් 2720යි. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් දීලා අපෙන් ප්‍රශ්න ඉල්ලන්න පුළුවන්. ප්‍රශ්න අහන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ ගණනක් තමයි එන්නේ. වැඩිම භූමි ප්‍රමාණයක් එතකොට වැඩිම කේන්ද්‍රීය ඛණ්ඩයට අදාළ කෝණය වෙන්න ඕනේ. අදාළ අගය වෙන්න ඕනේ. මේක නම් රබර් අඩුම ප්‍රමාණය එතකොට අඩුම කේන්ද්‍රීය ඛණ්ඩයේ කෝණය තියෙන කුරුඳු තේ වගාකර භූමි ප්‍රමාණය කොපමණද? මෙන්න මේක නම් අපිට මෙන්න මේ ආකාරයට අනුලෝම සමානුපාත කරන්නත් පුළුවන්. මෙන්න මේ දීලා තියෙන විදියට කරන්නත් පුළුවන්. අපිට නැත්නම් තේ වගා කරලා තියෙන භූමි ප්‍රමාණය කොච්චරද? තේවල කෝණය අපිට ලැබිලා තියෙනවා 100යි. මුළු භූමි ප්‍රමාණය 720යි. එහෙනම් මුළු ප්‍රමාණය 720යි. එහෙනම් අපෙන් ඉල්ලන්නේ තේ 100ක්. අපිට කරන්න පුළුවන් මෙහෙම. අංශක 360ක් 720යි නම් අංශක 100ක් කීයද? මේක අනුලෝම සමානුපාතයක්. ඔන්න ඔය ආකාරයට වැඩි කරලා අපිට ලේසියෙන් උත්තරය ගන්න පුළුවන්. 720 100ෙන් වැඩි කරලා 360ෙන් බෙදන්න වෙන සමීකරණයක්. ඔය තේ වලට අපිට ඇවිල්ලා ඇති 720 100ෙන් වැඩි කරලා 360ෙන් බෙදලා 200යි කියලා ඇවිල්ලා තියෙන්නේ. මේක ඊළඟට කුරුඳු ආනවා. කුරුඳු වල කෝණය අපිට හොයාගෙන ඉන්න වෙනවා. අංශක 20යි. එමනම් මෙතන ඇවිල්ලා තියෙන්නේ 40යි 20 වැඩි කිරීම 720 බෙදීම 360 නැත්නම් මම අර කලින් කියපු විදිහට අපි දන්නවා මුළු ප්‍රමාණය 720ක් වෙන්නේ මුළු ප්‍රමාණය අංශක 360ක් වෙන්නේ 720යි නැත්නම් 720ක් වෙන්නේ 360යි අංශක 360ක් 720යි නම් අංශක 20ක් කීයද අපිට හරස් ගුණ කළා. ඒ කියන්නේ 360යි y සමානයි 20 වැඩි කිරීම 720 දෙපැත්තම 360ෙන් බෙදලා උත්තරය ගන්න පුළුවන්. අනුලෝම සමානුපාත ක්‍රමය භාවිතා කරනවා නම් වඩාත් ලේසියෙන් මේකේ ඕනෑම එකක් හොයාගන්න පුළුවන්. අපිට නිකන් හරි මේකේ කියලා තිබුණා නම් තේ වගා කරපු ප්‍රමාණය අපිට ඇවිල්ලා තියෙනවා 200යි කියලා. තේ වගා කරපු ප්‍රමාණය 200යි නම් අපෙන් ඇහුවොත් රබර් වගා කරන ප්‍රමාණය කොච්චරද කියලා අපිට ඒක කරන්න පුළුවන්. තේ වලට අංශක 100 සමානයි 200යි නම් අංශක 150 තමයි රබර් උනේ. අංශක 150 කීයද? හරස් ගුණ කරලා මේකෙන් අපිට හොයාගන්න පුළුවන් රබර් වගා කරන්නේ 300යි කියලා. මෙන්න මේකේ නම් රබර් ගැන අහලා තිබුණේ නැහැ. එම නැත්නම් අපෙන් අහන්න පුළුවන් තේ ගැන දීලා මුළු ප්‍රමාණය කීයද? තේ වගා කරලා තියෙන්නේ
200යිනේ. එහෙනම් අපේ මුළු ප්‍රමාණය කීයද කියලා ඇහුවොත් අංශක තේ වලට අදාළ කෝණය අපිට ඇවිල්ලා තිබුණේ තේ වල 100යි. ඒ කියන්නේ අංශක 100ක් 200යි නම් අංශක 360ක් මුළු ප්‍රමාණය කියන්නේ මුළු කෝණය. එහෙනම් ඕක අපිට සුළු කරලා ගන්න පුළුවන්. මුළු ප්‍රමාණය 720යි. මොකද මේම හරස් ගුණිතේ අනුලෝම සමානුපාත නිසා 100යි y සමානයි 200 වැඩි කිරීම 360 සුළු කරපුවම අපිට උත්තරය ගන්න පුළුවන්. වීගීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය අපි මේකෙදි කරන්නේ ඉලක්කම් වලට කුඩා පොදු ගුණාකාරය හොයනවා 4ටයි 6ටයි 8ටයි කුඩා පොදු ගුණාකාරය හොයාගත්තොත් අපිට 24 නැත්නම් ඒක ප්‍රථම සාධක වල ගුණිතය ලෙස ලියලා බල වලින් වැඩිතම දර්ශක තමයි ගන්නෙ. ඊට වඩා ලේසියෙන් අපිට කරගන්න පුළුවන් ඔය ඔක්කොම ටික 4යි 6යි 8යි වල කුඩා පොදු ගුණාකාරය හොයාගත්තා 24යි. ඊට පස්සේ එකිනෙකට වෙනස් පදවල වැඩිතම දර්ශකය 24යි. ඒ වල වැඩිතම දර්ශකය a වර්ගය, b වල වැඩිතම දර්ශකය b. එහෙනම් අපිට ලැබෙනවා 24යි a වර්ග b. ඊළඟට අපිට මේ සාධක සෙවීමේදී නැත්නම් කුඩා පොදු ගුණාකාරයේ සෙවීමේදී වැදගත් දෙයක් තමයි අපිට a ඍණ b දැක්කොත් ඒක ලියා ගන්න පුළුවන් ඍණක් එළියට අරගෙන පැති මාරු කරන්න පුළුවන් නැත්නම් ලකුණු මාරු කරන්න පුළුවන්. a ඍණ b අපිට ඕනේ නම් ලියා ගන්න පුළුවන් ඍණ b ඍණ a කියලා. මෙන්න මේකත් වැදගත් එකක්. a වර්ග ඍණ b වර්ගය දැක්කොත් අපිට ඕනේ නම් ඒක අනිත් පැත්ත අරවල ලියා ගන්න පුළුවන් b ඍණ a වල වර්ගය ලෙස. අපිට ඔය දෙක පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න එක වැදගත් වෙයි. මෙන්න මේම ගානක් තියෙනවා. මේ ගානේ කුඩා පොදු ගුණාකාරය හොයන්න තියෙන මේ වීජ්‍ය ප්‍රකාශනවල අපිට පේනවා පළවෙනි එක මෙන්න මේක නිකන් ඔතන තියෙන ඒවල එකක් වගේ ඒ වුණාට වෙනස්. තියෙනවා a ඍණ b තියෙනවා මෙතන තියෙන b ඍණ a. එහෙනම් අපිට අර කලින් ඉගෙන ගත්ත විදියට මතක් කරපු විදියට මෙන්න මේ පළවෙනි එකේ විදියට ඕක මාරු කරගත්තොත් ලේසියෙන් කරන්න පුළුවන්. අපිට b ඍණ a ලියන්න පුළුවන් ඍණ එකක් එළියට අරගෙන a ඍණ b කියලා. එhmenan ඒ ටික ලියා ගත්තට පස්සේ අපිට වෙනස් කරගත්තම ඉලක්කම් හැටියට තියෙන්නේ ඍණ 1යි 2යි 4 2ටයි 4ටයි කුඩා පොදු වෙලා ඒක ඍණ එකෙන් වැඩි කරා නම් හරි එහෙනම් ඍණ 4 අපිට කුඩා පොදු ගුණාකාරය ලැබෙනවා. එකිනෙකට වෙනස් පදවල වැඩිතම දර්ශක එහෙනම් ඔක්කොම වල තියෙන්නේ a ඍණ b වල a ඍණ b එහෙනම් ඒකේ වැඩිතම දර්ශකය a ඍණ b වල වර්ගය. අපිට කුඩා පොදු ගුණාකාරය ලැබෙනවා ඍණ 4යි a වර්ග ඒ වර්ගයකුත් තියෙනවා. එකිනෙකට වෙනස් පද වෙන්නේ ඒත් තියෙනවා a ඍණ b තියෙනවා. a වල වැඩිතම දර්ශකය a වර්ගය, a ඍණ b වල වැඩිතම දර්ශකය a ඍණ b වල වර්ගය. එහෙනම් කුඩා පොදු ගුණාකාරය ඍණ 4යි a වර්ග a ඍණ b වල වර්ගය. මෙන්න මේ වගේ එකක් දීලා අපිට කුඩා පොදු ගුණාකාරය හොයන්න කිව්වොත් අනිවාර්යයෙන්ම අපි සාධක ආකාරයෙන් ලියාගෙන ඉන්න ඕනෙමයි. ඔය පළවෙනි එකේ නම් සාධක නැහැ. දෙවෙනි එකේ අපිට සාධක ගන්න පුළුවන් වර්ග ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක. තුන්වෙනි එකටත් අපිට ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක හොයලා ඉලක්කම් වලට කුඩා පොදු ඉලක්කම් තියෙන්නේ 3 විතරයි. එහෙනම් x ධන 3 වැඩිතම දර්ශකය x ධන 3 1 2යි x ධන 1 වැඩිතම දර්ශකයක් 2යි x ධන 1. හැබැයි x ධන 2 වැඩිතම දර්ශකය x ධන 2 වර්ගය. එහෙනම් කුඩා පොදු ගුණාකාරය වෙනවා 3 වාරයක් x ධන 3 2යි x ධන 1 වාරයක් x ධන 2 වර්ගය ලෙස. ඊළඟට අපිට වීජීය භාග එහෙමනම් මේක අපිට පොදු හරය හදාගෙන කරන්න පුළුවන්. නැත්නම් කුඩා පොදු ගුණාකාරය හොයලා කරන්න පුළුවන්. පළවෙනි එකේ නම් දෙකෙන් වැඩි කරපුවම පොදු හරය එනවා දෙකේම. එතකොට පොදු හරය આવොත් අපිට සාමාන්‍ය භාගයකේ කුඩා පොදු ගුණාකාරය වන්නේ නැතුව පොදු හරය ගත්තම උඩ ටික ලාභය ටික එකතු කරලා අපිට ලේසියෙන් ලියන්න පුළුවන්. ඊළඟට මේ වගේ අවස්ථාවක් ආවොත් අපිට පළවෙනි ගානේ නම් 3යි a 4යි aට කුඩා පොදු ගුණාකාරය හොයන්න වෙනවා 3ටයි 4ටයි 12. එහෙනම් කුඩා පොදු ගුණාකාරය එන්නේ 12යි a. එතකොට පොදු හරය හදා ගන්නවා නම් 4ෙන් වැඩි කරලා හදන්න පුළුවන්. නැත්නම් කෙලින්ම අපිට පළවෙනි එකෙන් දෙවෙනි එකට එන්න පුළුවන්. කුඩා පොදු ගුණාකාරය 12 a 12යි aට 3යි a ඒවා
ඒට ඒ කැපිලා යනවා 12 බෙදීම 3 4යි. එහෙනම් 4න් උඩ තියෙන එක වැඩි කරන්න ඕනේ. දෙවෙනි එක ගන්න පුළුවන් 12යි ඒට 4යි ඒවා. ඒට ඒ කැපිලා යනවා 12 බෙදීම 4 3යි. 3 උඩ තියෙන 3න් වැඩි කරපුවම 9යි. ඒ දෙක සුළු කරලා අපිට ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි උදාහරණයේ තියෙනවා 4යි 3යි 2ටයි කුඩා පොදු හොයාගන්න වෙනවා 12යි. A වල වැඩිතම දර්ශකය A, B වල වැඩිතම දර්ශකය B වර්ගය. එහෙමනම් මම මේ කතා කරන්නේ මෙන්න මේ හරිය කෙලින්ම අපිට බලන්න පුළුවන් 12යි AB වර්ග වලට 4යි ඒවා. Aට A කැපිලා යනවා. මෙතන 4න් බෙදපුවම 3යි B වර්ගයෙන් වැඩි වෙන්න ඕනේ. උඩ එක 3යි B වර්ගයෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට 9යි B ඝනය ඔය ආකාරයට අපිට සුළු කරගෙන යන්න පුළුවන්. ඊළඟ මෙන්න මේ වගේ එකක් ආවොත් කුඩා පොදු ගුණාකාරය ඒ දෙකම තමයි. එහෙමනම් අපිට මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේ පේලියේ p ධන 1ට p ධන 5 ඒවා. එතකොට මෙතන p ධන 1 p ධන 5 මෙන්න මේකයි මේකයි කැපිලා යනවා. ඉතුරු වෙන්නේ p ධන 5න් උඩ එක වැඩි වෙන්න ඕනේ. මෙතන ඉඳන් කරලා තියෙන පොදු වරය හදාගෙන කරන එකක්. නැත්තම් අපිට දෙවනි පේලියෙන් ලේසියෙන් ගන්න පුළුවන්. මෙන්න මේ කොටස යනකොට මෙන්න පළවෙනි එකේ මෙන්න මේක කැපිලා ගියාම ඉතුරු වෙන්නේ p ධන 5න් වැඩි වෙන්න ඕනේ උඩ එක. දෙවනි එකේ මෙන්න මේක කැපිලා යනවා. ඉතුරු වෙන්නේ p ධන 1 ඒක එකෙන් වැඩි වෙන්න ඕනේ. ඊළඟට අපිට සුළු කරලා උත්තරය ගන්න පුළුවන්. මේ වගේ එකක් ආවොත් අපි යට සාධක හොයාගෙන ඉන්න ඕනේ. දෙවනි පේලිය අපි සාධක ආකාරයෙන් ලියාගෙන තියෙනවා. ඉස්සෙල්ල කරා වගේ මම කියන්න. මෙන්න මේකට මේකට මේක කැපිලා ගියාම ඉතුරු වෙන්නේ x ඍණ 5. ඒක එකෙන් වැඩි වෙන්න ඕනේ. අරකට බලනකොට දෙවනි කොටසට බලනකොට මේකට මේක කැපිලා යනවා. මේකට මේක කැපිලා යනවා. ඉතුරු වෙන්නේ එකෙන් ඒක වැඩි කරලා අපිට උත්තර ටික සුළු කරන්න පුළුවන්. ඊළඟට ප්‍රතිශත වරිපණම් බදු වාර්ෂික වටිනාකම අනුව 100ට කිසියම් ප්‍රමාණයක් වරිපණම් බදු ලෙස අය කරනවා. එතකොට අපිට වාර්ෂික වරිපණම් බදු මුදල හොයා ගන්න පුළුවන් වටිනාකම මේ ප්‍රතිශතයෙන් වැඩි කරලා. එහෙනම් කාර්තුවකට ගෙවන මුදල නම් වාර්ෂික වරිපණම් බදු මුදල 4න් බෙදන්න ඕනෙමයි. සමහර විට කාර්තුවක මුදල දීලා වාර්ෂික වටිනාකම හරි වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය ඉල්ලන්න පුළුවන්. කාර්තුවක් දුන්නොත් අපි මතක තියාගන්න ඕනේ කාර්තුවක වරිපණම් මුදල 4න් වැඩි කරන්න ඕනේ කියලා. ඊළඟට තීරු බදු ආනයනයේදී බදු අය කිරීමක් සිදු කරනවා. වටිනාකමෙන් 10%ක් වන මුදලක් අය කරන්න කියලා 5000ක වටිනාකමවත් ඔරලෝසුවක් සඳහා බදු මුදල එනම් 5000ට 100ට 10ක් බදු වශයෙන් ගෙවන්න ඕනේ. සමහර විට මේ වගේ ගාණක් එන්න පුළුවන්. 60යි තීරු බදු ලක්ෂ 2ක් වටිනා මෝටර රථයක් ආනයනයෙන් පසු වියදම් වී ඇති මුළු මුදල ඕනේ නම් අපිට කරන්න පුළුවන්. පළවෙනියට තීරු බද්ද ඔයලා 60න් වැඩි කරලා ඒ මුදල ගත්ත මුදලට එකතු කරලා එහෙම නැත්නම් ඔය දෙවෙනි ක්‍රමයේ තියෙනවා. කෙලින්ම වටිනාකමට 100ට 160ක්. මොකද 100 නම් 60ක් තීරු බදු ගෙවන්න ඕනේ. එහෙනම් 160ක් වැය වෙනවා සම්පූර්ණයෙන්ම ලක්ෂ මිලියන 2යි නම් මිලියන 2ට 100ට 60යි. එතකොට 3 මිලියන 200,000ක් කියලා අපිට ලැබිලා තියෙනවා. ඔය ක්‍රම දෙකටම අපිට හොයන්න පුළුවන්. ආදායම් බදු වලත් මෙන්න මේ ආකාරයට දෙන්න පුළුවන්. සමහර විට එකම අගයක් දෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. මේකම වෙන්න පුළුවන්. ඒ එන විදියට ආදායම් බදු හදන්න. ගොඩක් වෙලාවට ආදායම් බද්දෙන් ලක්ෂ 5ක් නිදහස් කියලා තමයි අපේ 10 වසර සිලබස් එකට තියෙන්නේ. කතාව වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන විදිය අනුව ගාන වෙනස් කරන්න ඊළඟ ලක්ෂ 5ට 100ට 4යි 8යි ඔන්න ඔය ආකාරයට කියන්න පුළුවන්. උදාහරණයක් දීලා තියෙනවා 16,50,000ක ආදායමක් ලබන කෙනෙක් වාර්ෂික වරිපණම් බදු මුදල ගණනය කරන්න ලක්ෂ 16,50,000 කැඩෙනවා ලක්ෂ 5යි ලක්ෂ 1,50,000ක් ලෙස. පළවෙනි එක බද්දෙන් නිදහස්, දෙවෙනි ලක්ෂ 5ට 4ක්, තුන්වෙනි ලක්ෂ 5ට 8ක්. අර දැන් දීපු වගුව අනුව අපි හදන්න ඕනේ. පළවෙනි ලක්ෂ 5ට 4ක් දාලා වෙනවා. දෙකට දෙවෙනි පාට 8ක් දාලා වෙනවා. ඊළඟට ඉතිරි වෙන ලක්ෂ 1.5ට 1,50,000ට 12ක් වෙනවා. ඒ
එක් එක් කොටස් වල ඔක්කොම ටික එකතු කරපුවම ගෙවිය යුතු මුළු ආදායම් බදු මුදල අපිට ලැබෙනවා. වැට් එකතු කළාගේ මත බද්ද 2500 කියලා දෙනවා 115ක් වැට් එකතු කරනවා කියලා කියනවා. එහෙනම් අපිට අපෙන් අහන්නේ දුරකථන බිල කීයද? එහෙනම් මුළු මුදල එන්නේ. එහෙමනම් අපිට ක්‍රම දෙකකට කරන්න පුළුවන්. පළවෙනි එක වැට් කීයද? ඒ කියන්නේ එකතු කළාගේ මත බද්ද කීයද කියලා හොයන්න පුළුවන්. 2500ට 115ක් 375යි. ඒක වටිනාකමට එකතු කරන්න පුළුවන්. ගාස්තුව වෙන්නේ 2500ට 375ක් එකතු කළා. එහෙම නැත්නම් අපිට කෙලින්ම හදන්න පුළුවන් 2500ට 100 නම් 15ක් වැට් එහෙනම් 100ට 115 කරපු ගමන් අපිට කෙලින්ම අවසාන උත්තරය ගන්න පුළුවන්. සුළු පොලිය මාසිකව දෙන්න පුළුවන් වාර්ෂිකව දෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. වාර්ෂික පොලිය නම් වර්ෂ ගානකට යයි මාසික නම් මාස ගානකට කතා කරයි. දැන් 102ක පොලිය 8000ක් ණයට ගත්ත මාස 3කට පසු ණය නිදහස් වීමට. එහෙනම් ඉස්සෙල්ලාම අපි හොයාගන්න ඕනේ 8000ට මාසෙකට පොලි 160යි 102යි. එහෙනම් මාස 3කට පොලි 163 480යි ණය නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල කියන්නේ ණයට ගත්තු මුදලයි පොලියයි එකතු මුළු පොලිය. එහෙමනම් 8000ට 480ක් එකතු කරපුවම 8480යි. සමීකරණ ඊළඟ පාඩම ඕකෙදී නම් අපිට සමීකරණ සාමාන්‍ය විදියට එකතු කිරීමක් අනිත් පැත්තට අඩු කිරීමක් අනිත් පැත්තට එකතු කිරීමක් බෙදීමක් නම් කෙලින්ම දෙපැත්තම දෙකෙන් බෙදලා බෙදන්න තියෙන සංඛ්‍යාවෙන් බෙදලා දානවා. බෙදීමක් ඇටියට තිබුණොත් අපි ඒක වැඩි කරලා අයින් කරනවා. මෙන්න මේ වගේ ගාණක් ආවොත් අපිට හරස් ගුණිතය ගන්න පුළුවන්. ඊළඟට සමගාමී සමීකරණ විසඳනකොට අපි හොයා ගන්න ඕනේ සංගුණක සමාන පද. මේකේ නම් කෙලින්ම සංගුණක සමාන නැති පද ඇවිල්ලා තියෙන්නේ. ඒ මොනොත් අපි කරන්නේ දැන් අපි n ඉවත් කරන්න හිතුවොත් n වල සංගුණක සමාන කරන්න පළවෙනි එක 5න් වැඩි කරනවා දෙවෙනි එක 3න් වැඩි කරනවා. ඒ තියෙන සංගුණක දෙක මාරු කරලා වැඩි කරන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් ඒ දෙකේ කුඩා පොදු ගුණාකාරය එන විදියට තමයි අපි සකස් කරන්න ඕනේ. අපි කවුරු හරි n අයින් කරනවා කියලා හිතුවනම් පළවෙනි එක මේ තියෙන සංගුණක දෙක මාරු කරලා වැඩි කරන්න. උඩ එකේ දෙක තියෙන යට එක එනමනම් දෙකෙන් වැඩි කරන්න යට එකේ 3 තියෙන එමනම් යට එක 3න් උඩ එක 3න් වැඩි කරන්න. සංගුණක දෙක මාරු කරලා වැඩි කරන්න. එතකොට පළවෙනි සමීකරණය ඕන 3න් වැඩි කරලා දෙවෙනි සමීකරණය 2න් වැඩි කරලා m ඉවත් කරන්න පුළුවන්. මේක අපි කරලා තියෙන්නේ m ඉවත් කරන එක තමයි. එහෙනම් අපි පළවෙනි සමීකරණය 3න් වැඩි කරනවා. අපිට අවිල්ලා තියෙනවා සමීකරණය දෙවෙනි සමීකරණය 2න් වැඩි කරනවා. දැන් ඊළඟට අපි චෙක් කරනවා ලකුණ ඉවත් කරන පදයේ ලකුණ සමාන නම් සමීකරණ දෙක අඩු කරන්න. ඉවත් කරන පදයේ ලකුණ අසමාන නම් සමීකරණ දෙක එකතු කරන්න. අසමානයි කියන්නේ ඍණ ධන ආවොත් එකතු කරන්න, ධන ආවොත් අඩු කරන්න, ඍණ ආවොත් අඩු කරන්න. ඒ නාගය පළවෙනි එකට හරි දෙවෙනි එකට හරි තුන්වෙනි එක හතරවෙනි එකට කැමති එකකට ආදේශ කරලා ඊළඟ පදේ අගය හොයාගන්න පුළුවන්. මෙන්න මේ වගේ විශේෂ අවස්ථාවක් ආවොත් උක්ත කිරීමක් මගින් අපිට හොයන්න පුළුවන්. මේක විශේෂ අවස්ථාවක්. x සමානයි 3y 2x ධන 3y. එහෙනම් x තියෙන තැනට අපිට මෙතන x තියෙන තැනට y වල අගය ආදේශ කරන්න පුළුවන්. ඒ කියන්නේ x වෙනුවට 3y දාන්න පුළුවන්. ඒක තමයි අපි කරලා තියෙන්නේ. දෙක වැඩි කිරීම x තියෙන තැනට මෙන්න මෙතන x තියෙන තැනට 3y දැම්මා. මෙතන x වලට 3y ආදේශ කරා. එතකොට අපිට සරල සමීකරණයක් එනවා. ඒක විසඳලා අපිට උත්තරය ගන්න පුළුවන්. මේ වගේ විශේෂ අවස්ථාවක් ආවොත් උක්ත කිරීමක් මගින් ආදේශ කර ගන්න එක අපිට ඉතාමත්ම ලේසියි. වර්ග සමීකරණ 10 වසරට අදාළව නම් තියෙන්නේ සාධක භාවිතයෙන් විතරයි. ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව ආකාරය. බිඳුව ආකාරයටම හදාගන්න වර්ග සමීකරණ විසඳීම නම් මොකක් හරි පද දෙකක ගුණිතයක් මෙන්න මේ පළවෙනි එක. එතකොට සාධක ආකාරයෙන් ලියා ගන්න පුළුවන්. මේක x වර්ග සමානයි බිඳුව 2x සමානයි බිඳුව නම් නෙවෙයි. ඕක සාධක ආකාරයෙන් ලියන්න ඕනේ. එතකොට අපිට ඔය මෙතන ඇවිල්ලා තියෙනවා x ධන 2 ඔන්න පද දෙකක ගුණිතයක් බිඳුවක් එහෙම වුණොත් පළවෙනි පදේ සමානයි බිඳුව හෝ දෙවෙනි පදේ සමානයි බිඳුව කියලා ගන්න පුළුවන්. සරල සමීකරණ විසඳලා අපිට උත්තරය
ගන්න පුළුවන්. මේ වගේ එකක් ආවොත් ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වලට සාධක සෙව්වා. ඔන්න අපිට පද දෙකක ගුණිතයක් එනවා මෙතන. එහෙනම් බිඳුවට සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් x ඍණ 1 සමානයි බිඳුව හෝ x ඍණ 2 සමානයි බිඳුවයි. එතනින් අපිට උත්තර ගන්න පුළුවන්. 16 වෙනි පාඩම සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයයක්. අපිට පාද යුගල දෙකම සමාන්තරයි කියලා දැක්කොත් ඒක අපිට සමාන්තර ආශ්‍රයයක් කියලා මතක් වෙන්න ඕනේ. සමාන්තර ආශ්‍රයයක් කියන්නේ සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර චතුරාශ්‍රය. ඊළඟට සමාන්තර ආශ්‍රයක ලක්ෂණ සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. සමාන්තර ආශ්‍රයයක් කියලා දැක්කොත් අපිට මෙන්න මේ පාදයේ සමානයි මේ පාදේ මෙන්න මේ පාදයේ සමානයි ඔන්න ඔය පාදේ කියලා ගන්න පුළුවන්. මේකේ දීලා තියෙන එක තමයි සමාන්තර ආශ්‍රය දැක්කොත් සම්මුඛ පාද සමාන වේ. දෙක සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි. මෙන්න මේ කෝණයට ඔන්න ඔය කෝණය සමානයි. සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. සමාන්තර ආශ්‍රයක විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. මෙන්න මේම විකර්ණයක් ඇන්දොත් ඔය විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. එමනම් ඔය මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමානයි. ඕක අනිත් පැත්තට ගැහුවොත් ඒත් ඒ දෙයම සිද්ධ වෙනවා. ඊළඟ ලක්ෂණය සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය කරයි. මේක සමාන්තර ආශ්‍රයක් කියලා දීලා තියෙන්න ඕනේ. මෙන්න මේව සමාන්තරයි. සමාන්තර ආශ්‍රයක් සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. එමනම් සමාන්තර ආශ්‍රයක් කියලා දැක්කොත් අපිට විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන්නේ කියලා දැනෙන්න ඕනේ. මේකේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. ඊළඟට සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ නම් එය සමාන්තර ආශ්‍රය. දැන් මේ චතුරාශ්‍රයේ සම්මුඛ පාද සමානයි කියලා දීලා තිනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙය සමාන්තර ආශ්‍රයයේ හේතුව චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ නම් එය සමාන්තර ආශ්‍රයකි. චතුරාශ්‍රයක් සමාන්තර ආශ්‍රයක් වීමට අවශ්‍ය දෙවැනි අවස්ථාව සමාන්තර ආශ්‍රයක නම් සම්මුඛ කෝණ සමාන වේ. චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන නම් සමාන්තර ආශ්‍රයකි. පළවෙනි එකේ සම්මුඛ පාද එකිනෙකට සමාන වුණොත් සමාන්තර ආශ්‍රයකි. මේ දෙවැනි එකේ සම්මුඛ කෝණ මෙන්න මේ කෝණයට මේ කෝණය සම්මුඛ කෝණය. මෙන්න මේකට මේක සම්මුඛ කෝණය. ඔන්න ඔය දෙක සම්මුඛ කෝණ දෙක සමාන වේ නම් එය සමාන්තර ආශ්‍රයක් කියලා අපිට ගන්න පුළුවන්. තුන්වෙනි එක සමාන්තර ආශ්‍රයක නම් විකර්ණ එකිනෙක සමච්ඡේදනය කරයි. චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් සමාන්තර ආශ්‍රයක. ඔය දීලා තියෙන විදියට මෙන්න මේ දෙක එකිනෙකට සමාන වුණොත් විකර්ණ එකිනෙක සමච්ඡේදනය වුණොත් සමාන්තර ආශ්‍රයකි. සමාන්තර ආශ්‍රයක නම් හතරවෙනි එකට තිබුණේ සමාන්තර ආශ්‍රයක විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. හැබැයි මේකට නම් අලුත් එකක් තියෙන්නේ චතුරාශ්‍රයක පාද යුගලක් සමාන හා සමාන්තර වේ නම් මේ එකම පාද යුගල සමාන වෙන්නත් ඕනේ සමාන්තර වෙන්නත් ඕනේ එකම දෙක වෙන්න ඕනේ. ඒ කියන්නේ එකම පාද යුගල සමාන වෙන්නත් ඕනේ සමාන්තර වෙන්නත් ඕනේ. ඒම වුණොත් තමයි සමාන්තර ආශ්‍රයක් වෙන්නේ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ නම් සමාන්තර ආශ්‍රයකි. සමාන්තර ආශ්‍රය සම්මුඛ කෝණ සමාන වේ. චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් සමාන්තර ආශ්‍රයකි. සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය කරයි. චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය කරයි නම් සමාන්තර ආශ්‍රයකි. සමාන්තර ආශ්‍රයක විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. චතුරාශ්‍රයක විකර්ණයකින් වර්ගඵලය සමච්ඡේදනය වෙන කතාව නෙවෙයි තියෙන්නේ. ඒකට වෙනම මේකක් තියෙන්නේ. පාද යුගලක් සමාන හා සමාන්තර වේ නම් එය සමාන්තර ආශ්‍රයකි. ඔය 8ම මතක තියාගන්න පුළුවන් අපිට 5කින්. ඊළඟට අපි කතා කරමු 18 වෙනි පාඩම කුලක. අපි 7 8 ශ්‍රේණිය වල ඉගෙනගෙන තියෙනවා. 7 ශ්‍රේණියේ ඉඳලා කුලක දක්වන්න පුළුවන් අවස්ථා 3ක් ගැන කුලකයක් විස්තර කිරීමක් ලෙස මේ තියෙන්නේ කුලකයක් විස්තර කිරීමක් ලෙස ඊළඟට කුලකයක අවයව ලියා දැක්වීමක් ලෙස කුලකයක් වෙන් රූප සටහනක් මගින් අපි 10 ශ්‍රේණියේදී සාකච්ඡා කරනවා කුලක ජනන ස්වරූපය.
ඔය ඒ කුලකයේ විස්තර කිරීමත් දීලා තියෙන එක තමයි අපි ජනන ස්වරූපයෙන් දකුණු අත පැත්තේ පෙන්නලා තියෙන්නේ. 10ට අඩු ධන නිකිල ටික පෙන්නලා තියෙනවා. ඒ කුලකය කියන්නේ ජනන ස්වරූපයෙන් ලියනවා නම් x කෙසේද යත් x යනු ධන නිකිලයකි හා x විශාලයි බිඳුවට වඩා කුඩයි 10ට වඩා. කුඩයි 10. එම නැත්තම් ඒක ලියන්න පුළුවන් x අවයවයකි ධන නිකිලවල x බිඳුවට වඩා වැඩි 10ට වඩා අඩුයි. ඔය b කුලකයේ තියෙනවා අපිට x කෙසේද යත් x පූර්ණ වර්ග සංඛ්‍යාවක සහ 16ට වඩා 16ට සමාන හෝ වඩා විශාලයි 49ට කුඩා හෝ සමානයි වර්ග සංඛ්‍යා. ඔන්න ඔය ආකාරයට අපිට ජනන ස්වරූපයෙන් ලියන්න පුළුවන්. කුලක වෙන් රූප සටහනක් මගින් කුලකවල ප්‍රදේශ හඳුනා ගැනීම. AE අනුපූරකයේ ඔය පළවෙනි රූපයෙන් පෙන්වලා තියෙන A' කොටස තමයි Aට අයත් නොවන. ඩෑෂ් කියන්නේ අනුපූරකයේ අයත් නොවන. A නොවන කොටස. දෙවෙනි එක දීලා තියෙනවා A ඡේදන B. ඡේදනය කියන්නේ පොදු කොටස. Aට සහ Bට පොදු කොටස. ඊළඟට මේලය A මේලය B කියන්නේ Aට සහ Bට අයිති සියලුම ප්‍රදේශ සියල්ලම ඔය හතරවෙනි රූපයෙන් පෙන්නලා තියෙන්නේ A පමණක්. A ඡේදන B ඩෑෂ් කියන්නේ Bට අයත් නොවන හේත් Aට අයත් වන ඒ කියන්නේ A කොටස පමණක්. ඊළඟට කුලක දෙකක අවයව ප්‍රමාණ අතර සම්බන්ධතාවය. අනේකත්වය A මේලය B සමානයි අනේකත්ව A ධන අනේකත්ව B ඍණ අනේකත්ව A ඡේදන B. අපිට ඕක ගණන් වලට භාවිතා කරන්න පුළුවන්. මේලය හොයාගන්න හරි ඡේදනය හොයාගන්න හරි අපිට ඔය සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. ඊළඟට කුලකවල අදාළ අවයව ගණන ඇතුළත් කිරීම. ඕකදී නම් අපිට 10 ශ්‍රේණියේදී ගණනක් ආවොත් අපිට මෙන්න මේ විදියට එන්න පුළුවන්. ඒ කුලකය කියන්නේ අපි හිතුවොත් ඇත්ලටික් නැත්නම් මලල ක්‍රීඩා, B කුලකය බාස්කට් බෝල් නැත්නම් පැසිපන්දු කියලා ගත්තොත් අපිට කිව්වොත් ගානේ මලල ක්‍රීඩා කරන ගණන 30යි කියලා කිව්වොත් අපි ඔය 30 දාන්න ඕනේ මෙන්න මේ උඩ. අපිට කිව්වොත් මලල ක්‍රීඩා හා පැසිපන්දු ක්‍රීඩා කරන 5 දෙනෙක් කියලා කිව්වොත් ඒ පහ දාන්න ඕනේ අපි මේ මැදට. අපිට නිකන් හරි කිව්වොත් පැසිපන්දු නැත්නම් බාස්කට් බෝල් ක්‍රීඩා කරන සිසුන් 20ක් කියලා කිව්වොත් ඔය 20 දාන්න ඕනේ අපි මෙන්න මෙතන උඩට. ඊට අපි පස්සේ අපිට පන්තියේ සිසුන් මුළු ගණන 50ක් හරි 60ක් හරි ඔය වගේ ගණනක් කිව්වොත් අපි ඕක ඔන්න ඔතන දාන්නේ. ඊට පස්සේ අපිට ඊටු ටික කරගෙන යන්න පුළුවන්. 20න් 5ක් අඩු කරලා මෙතන 15යි. මෙතන 30න් 5ක් අඩු කරලා මෙතන 25යි. 30යි 45යි එමනම් එළියේ 15යි. මලල් ක්‍රීඩාවෝ පැසිපන්දු ක්‍රීඩා නොකරන පුද්ගලයන් 15යි. ඕම නැත්නම් අපිට එන්න පුළුවන් සමහර විට එහෙම නැත්නම් අපිට මේ එන්න පුළුවන් පැසිපන්දු ක්‍රීඩා කරන මලල ක්‍රීඩා කරන 30යි පැසිපන්දු ක්‍රීඩා කරන 25යි පන්තියේ මුළු සිසුන් ගණන 60යි. එතකොට මෙතන එකදු ක්‍රීඩාවකවත් නොයෙදෙන 20යි කියලා ආවොත් අපිට ඉතුරු ටික සම්පූර්ණ කරන්න කියන්න පුළුවන්. එහෙම වුණොත් අපිට දාන්න පුළුවන් අපි කලින් ඉගෙන ගත්ත ප්‍රමේය මේ සූත්‍රය අනේකත්වයේ මේලය B සමානයි අනේකත්වයේ ධන අනේකත්ව B ඍණ අනේකත්වයේ ඡේදන B ආදේශ කරලා අපිට ගන්න පුළුවන් මේලයට ගන්න වෙන්නේ 40යි. ඇයි? එළියේ 20 දෙනෙක් ඉන්න නිසා මේලයට අපි 40ක් කියලා ගන්න ඕනේ 8න් 20ක් අඩු කරලා. එහෙම නැත්නම් අපිට මේ සූත්‍රය භාවිතා කරන්නේ නැතුව අපිට කල්පනා කරලා ගන්න පුළුවන් මෙන්න මේක ඇතුලේ දැනට 30ක් ඉන්න ඕනේ. එහෙනම් ඒකෙන් පිටත තව 30ක් ඉන්න ඕනේ. මොකද ඔක්කොම 60ක් ඉන්න ඕනේ නිසා. ඒ පිටත 30ක් ඉන්නවා නම් මෙන්න මෙතන 20ක් නිසා මේ කොටසෙයි ඒකෙයි එකතුව තමයි 30ට සමාන වෙන්න ඕනේ. එමනම් අපිට ඔතන 10 කියලා හොයාගන්න පුළුවන්. අපිට ඊළඟට මෙතන 15යි කියලා හොයාගන්න පුළුවන්. හේතුව මේ B රවුම සම්පූර්ණයෙන්ම 25ක් නිසා එතන 15ක් කියලා හොයාගත්තම අපිට මෙතනට 15 හොයාගන්න පුළුවන්. ඇත්ලටික් මලල ක්‍රීඩා කරන කට්ටිය 30ක් කියලා. එමනොත් අපෙන් මේකේ ප්‍රශ්න අහන්න පුළුවන් පැසිපන්දු පමණක් ක්‍රීඩා කරන 10 දෙනයි
මලල ක්‍රීඩා පමණක් ක්‍රීඩා කරන 15 දෙනයි පැසිපන්දුවා මලල ක්‍රීඩා දෙකම ක්‍රීඩා කරන 15යි කියලා අපිට ආන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. තවත් එකක් තමයි කුලක දෙකක් අපිට නිකන් හරි අඳින්න කියලා ආවොත් වෙන රූපේ අඳින්න කියලා ආවොත් විරුද්ධ කුලක ඡේදනය කරන්න එපා. එහෙම වුණොත් අපිට අර්ථ විරහිත අර්ථයක් නොවන අවස්ථාවක් එන්න පුළුවන්. A කුලකය ගෑනු කියලා ගත්තොත් B කුලකය පිරිමි කියලා ගන්න එපා. එහෙම වුණොත් මැද එන කට්ටියව අපිට අර්ථ විරහිතයි ගෑනු හා පිරිමි කියන අවස්ථාවක් එනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න. කුලක දෙකක් ඡේදනය කරනකොට විරුද්ධ කුලක ඡේදනය කරන්න එපා. A කුලකය ගෑනු වුණොත් B කුලකය ගෑනු කරන්න බෑ. ඒ මොනොත් ඡේදනය පිරිමි කරන්න බෑ. ඡේදනය වෙන්නේ ඒකට වෙනත් එකක්. සමහරවිට වයස අවුරුදු 15ට වඩා වැඩි නැත්නම් කුඩයක් ඇති අය නැත්නම් ඉස්පැසුම් පැළඳ සිටි අය වගේ B කුලකය ගන්න විරුද්ධ කුලක ඡේදනය කරන්න නැති විදියට වග බලා ගන්න. අපි යනවා ඊළඟට ලඝු ගණකයක දර්ශක ආකාරයෙන් දීලා තිබුණම AX සමානයි එන්නම් ඒක අපිට ලඝු ආකාරයෙන් ලියන්න පුළුවන්. ලඝු A පාදයට NE ලඝු ගණකය x. A පාදයට NE ලඝු ගණකය x. අපිට අගයක් හොයන්න આવොත් දෙකේ ඒ ලඝු දෙකේ පාදයට 64 x නම් ඕක දර්ශක ආකාරයෙන් ලියලා දෙකේ x සමාන 64යි. එහෙනම් 64 දෙකේ පාදයෙන් ලියන්න ඕනේ. පාද සමාන නිසා දර්ශක සමාන වේ x සමානයි 6යි. ඊළඟට අපිට ලඝු ගණක නීති ගුණිතයක් තිබුණොත් ඒක අපිට එකතුවක් ලෙස ලියන්න පුළුවන්. බෙදීමක් තිබුණොත් අපිට අඩු කිරීමක් ලෙස ලියන්න පුළුවන්. ඕකේ අනිත් පැත්ත අපිට ලියන්නත් පුළුවන්. එකතු කිරීමක් තිබුණොත් ගුණිතයක් ලෙස ගෙනියන්න පුළුවන්. මේකේ කන පිට මේ පැත්තට එකතු කිරීමක් තිබුණොත් ගුණිතයක් කරන්න පුළුවන්. බෙදීමක් තිබුණොත් අඩු කිරීමක් ලෙස ලියන්න පුළුවන්. ඊළඟට අපිට 10 ශ්‍රේණියේදී ලඝු ගණක වලින් ආවොත් ඔය අපිට ඔය වගේ ගානක් හදන්න තිබුණොත් ඕක අපි ලියා ගන්නවා ලඝු ලෙස. ලඝු දානවා අපි දෙපැත්තටම p වල ලඝු. එතකොට අපි දැන් ඉගෙන ගත්ත වගේ ගුණිතයක් තියෙනවා නම් ඒ ටික අපිට මෙන්න මෙතන මේ තියෙන එකතු කිරීමක් ලෙස බෙදීමක් නම් අඩු කිරීමක් ලෙස. ඊට පස්සේ ඕකේ අපි ලඝු බලනකොට ඕක විද්‍යාත්මක අංකණයෙන් ලියුවොත් 594.2 විද්‍යාත්මක අංකණයෙන් ලියුවොත් 5.9යි 4යි 2 වැඩි කිරීම 10 දෙවනි බලය. එතකොට අපි ඒකේ පූර්ණාංශය 10 2නේ. එහෙනම් 2.0 අපි ලඝු වල බලනවා 59.4 2. එහෙනම් මධ්‍යන්තරයේ තියෙන අගය එකතු කරපුවම අපිට 77.39ක්. දෙවනි කොටසේ ලඝු බලනකොට ඕක විද්‍යාත්මක අංකණයෙන් ලිව්වොත් 9.2යි 7යි පහ වැඩි කිරීම 10යි බිඳුව. එහෙනම් පූර්ණාංශය වෙන්නේ බිඳුව. ඕක අපි කියවන්නේ 92.7 පහ 92.7 මධ්‍යන්තරය 5 තියෙන අගය 92.7 අගයට එකතු කරනවා 96.3යි. ඊළඟට අපිට කරන්න තියෙන්නේ අඩු කිරීම. ඒකේ පූර්ණාංශය 1යි 84.2යි එක වැඩි කරොත් විද්‍යාත්මක අංක ලියුවොත් 8.4යි 2යි එක වැඩි කිරීම 10 පළවෙනි බලය. ඒක නිසා පූර්ණාංශය 1. ඕක 84.2 මධ්‍යන්තරය 1 තියෙන අගය 84.2 අගයට එකතු කරනවා. එතකොට 92.54යි. ඔය ටික දශම සංඛ්‍යා ටික එකතු කරලා පළවෙනි දෙක එකතු කරලා දෙවෙනි එක අඩු කරනවා. එතකොට අපිට එයි මෙන්න මේ අගය 1.8යි 5යි 8. ඊළඟට අපි ඇන්ටිලොග් බලනකොට මෙන්න මේක විතරයි බලන්නේ. දශමාංශය විතරයි බලන්නේ. පූර්ණාංශය පැත්තකින් තියලා අපි 81යි 8 ප්‍රතිලඝු බලනවා. 81යි 8 තියෙන්නේ කොයිද කියලා. ඇත්තටම කිව්වොත් 81,058 තියෙන්නේ කොයිද කියලා බලනවා. අපිට ඒක බලපුවම එයි 65 4 3. 65 4 අපිට ඇති 81යි 50 ගානක් මධ්‍යන්තර 3 අගය එකතු කරපුවම ඊට ආසන්න අගයක් එයි. එහෙනම් අපිට 81යි 8 තියෙන්නේ 65 4 3 එකක් නිසා ඒක 10 පළවෙනි බලය ලෙස ලියනවා. එහෙනම් ඒක 10න් වැඩි කරපුවම අපිට උත්තරය 65.43ක් ලෙස එයි. එහෙම නැත්නම් උත්තරේ බලලා අපිට 65.43 කියලා එයි. අපි පූර්ණාංශය එකක් නම්
2.2ක් පන්නලා තිත තියෙනවා. ඉස්සරහා ඉඳලා දශම ඉලක්කම් 2ක් පන්නලා තිත තියෙනවා. අපිට ඔන්න ඔය ආකාරයට 10 ශ්‍රේණියට අදාළ ලඝු ගානක් හදාගන්න පුළුවන්. ඊළඟට අපි යමු ප්‍රස්ථාර. සරල රේඛීය ප්‍රස්ථාර තියෙනවා. y සමාන mx ආකාරය නම් ඒක මූල ලක්ෂය හරහා ගමන් කරනවා. ඒකේ අනුක්‍රමණය y සමාන mx ආකාරයේ අනුක්‍රමණය අපිට ලියන්න හොයන්න පුළුවන් y ඛණ්ඩාංකය බෙදීම x ඛණ්ඩාංකය ලෙස. ඊළඟට y සමාන mx ධන c මූල ලක්ෂය හරහා නොයන සරල රේඛාවක් y සමාන mx ධන c ආකාරයේ සරල රේඛාවක අනුක්‍රමණය y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. ඕකේ y එක ඍණ y2 බෙදීම x එක ඍණ x2 ඛණ්ඩාංක දෙකක් අරගෙන අදාළ xy අගයන් ආදේශ කරොත් අපිට අනුරූප අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. ඛණ්ඩාංක දෙකේ 1 2 කියලා ලකුණු කරගෙන අදාළ අනුක්‍රමණය හරියට හොයන්න. මොකද 1 කියලා ගන්න y අගයෙන් දෙකේ y අගය අඩු කරන්න ඕනේ. 1 කියලා ගන්න x වලගේ 2 කියලා ගන්න x වලගේ අඩු කරන්න ඕනේ. y සමාන mx ධන c ආකාරයේ c අපි කියනවා අන්තක්ඛණ්ඩය කියලා. අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂය ඡේදනය කරන ලක්ෂයේ y වල අගය y ඛණ්ඩාංකය මේක හැටියට නම් y අක්ෂය ඡේදනය කරන්නේ ධන 1ේදී. එහෙනම් මේකේ අන්තක්ඛණ්ඩය ධන 1යි ප්‍රස්ථාරයත් ඇඳලා තියෙනවා. m මගින් අනුක්‍රමණය ලැබෙනවා. c මගින් අන්තක්ඛණ්ඩය අපිට ලැබෙනවා. අනුක්‍රමණ සමාන වෙන සරල රේඛා සරල රේඛීය ප්‍රස්ථාර එකිනෙකට සමාන්තර වේ. අනුක්‍රමණය සමානයින ඔය රේඛා තුනේම බලන්න පුළුවන් අපිට අනුක්‍රමණය දෙකක් වෙලා තියෙන්නේ. අන්තක්ඛණ්ඩය නම් වෙනස්. පළවෙනි එකේ නිල් පාට එකේ ධන 1, දෙවෙනි එකේ y සමාන mx අන්තක්ඛණ්ඩයක් නැහැ. තුන්වෙනි එකේ අන්තක්ඛණ්ඩය ඍණ 3යි. හැබැයි ඔය තුනේම අනුක්‍රමණ සමානයි. එහෙනම් අනුක්‍රමණ සමාන නම් රේඛා සමාන්තරයි. අපිට ඕකේ අනිත් පැත්ත ගන්න පුළුවන්. සරල රේඛා සමාන්තර නම් ප්‍රස්ථාරික සරල රේඛා සමාන්තර නම් අපිට ගන්න පුළුවන් අනුක්‍රමණ සමානයි කියලා. ෆස්ට් පේපර් එකේ ඔය වගේ දේවල් එන්න පුළුවන්. ඊළඟට සරල රේඛාවක අන්තක්ඛණ්ඩය සහ ලක්ෂයක් දීපුවම සරල රේඛාවේ සමීකරණය y සමාන mx ආකාරයෙන් ලියා ගන්න. දැන් අපි අන්තක්ඛණ්ඩය දීලා තියෙනවා 3යි. අර අපිට ලැබිලා තියෙන ඛණ්ඩාංකේ xy වල අගයන් xy වලට ආදේශ කරන්න. ඒකෙන් අනුක්‍රමණය හොයා ගන්න පුළුවන්. අනුක්‍රමණය හොයාගත්තා. අන්තක්ඛණ්ඩය දන්නවා. අපිට රේඛාවේ සමීකරණය ලියන්න පුළුවන්. y සමානයි m දැන් හොයාගත්තා 2යි. x ගානේ දීලා තිබුණා 3යි. y සමාන c දීලා තිබුණා 3යි. එහෙනම් y සමානයි 2යි x ධන 3. m c ආදේශ කරන්න තියෙන්නේ. ලක්ෂ දෙකක් දීලා සරල රේඛාවක සමීකරණය හොයන්න කිව්වොත් අපිට ලක්ෂ දෙකක් දන්නවා නම් ඒකෙන් අනුක්‍රමණය හොයන්න පුළුවන්. y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස මම ඕකේ එක ලෙස අරගෙන තියෙන්නේ. පළවෙනි එකම දෙවෙනි එක අරන් තියෙන්නේ 2. එතකොට y ඛණ්ඩාංක වෙනසට අපි අරන් තියෙන්නේ 7 ඍණ 15. පළවෙනි එකේ y 7යි දෙවෙනි එකේ y 15යි. එhmenan x වෙනුවට අරගෙන තියෙන්නේ පළවෙනි එකේ x 1යි දෙවෙනි එකේ x 3යි. එhmenan අනුක්‍රමණය ඇවිල්ලා තියෙනවා 4ක් ලෙස. අනුක්‍රමණය 4යි. දැන් අපිට ඕක y සමාන mx ධන c කියලා ලියලා y වෙනුවට අපිට කැමති ඛණ්ඩාංකයක අගය yx වෙනුවට ආදේශ කරන්න පුළුවන්. මම ඕකේ අරන් තියෙන්නේ පළවෙනි එක y වලට දානවා. y වල ඛණ්ඩාංකය 7යි. එමුණොත් ඒකට අනුරූප x වල ඛණ්ඩාංකය 1යි. අර සමීකරණයට අපි y සමාන mx ධන c ආකාරයට දැන් m හොයාගත්ත 4යි. ඒ ටික ආදේශ කරා මෙතනට. ඒකෙන් c හොයාගත්තා. එහෙනම් m 4යි c 3යි. අපිට ලැබෙනවා සමීකරණය y සමානයි 4x ධන 3 ලෙස. ඊට පස්සේ අපි වර්ගජ ශ්‍රිතය ඇඳලා අපි මේක ඇඳලා තියෙනවා. අදාළ ඛණ්ඩාංක වලට අනුරූපව ලකුණු කරලා ශ්‍රිතය ඇඳලා තියෙනවා වර්ගජ ශ්‍රිතය. අපිට ඔය වගේ ගානක් ආවොත් අපිට මෙන්න මේකේ ඇඳගත්තට පස්සේ ප්‍රස්ථාරයේ ආන්න පුළුවන් ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ 10 ශ්‍රේණිය නම් ගොඩක් වෙලාවට අහන්නේ සමමිතික අක්ෂයේ සමීකරණය. 10 ශ්‍රේණියට අදාළව නම් එන්නේ හැමදේම x සමානයි බිඳුව. සමමිතික අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුව. සමාන කොටස් දෙකකට කඩන රේඛාව. ඊළඟට අපෙන් අහන්න පුළුවන් ප්‍රසිද්ධ ප්‍රශ්නය තමයි හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය. මෙන්න මෙතන ඛණ්ඩාංකය. මේක නම් එන්නේ
x වල බිඳුවයි y වල ඍණ 4. බිඳුවයි ඍණ 4 තමයි එන්නේ. ඊළඟට අපෙන් අහන්න පුළුවන් අවමාදය. මේක මෙන්න මේ ආකාරයට තිබුණොත් අවමයක් කියලා අපි කියනවා. මෙන්න මේ ආකාරයට තිබුණොත් උපරිමයක් කියලා කියනවා. අපිට ඕකත් හොයාගන්න පුළුවන්. x වර්ගයේ සංගුණකය ධන වුණොත් අවමයක්, x වර්ගයේ සංගුණකය ඍණ වුණොත් උපරිමයක් කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඊළඟට අපෙන් ඉල්ලන්න පුළුවන් මේක ශ්‍රිතය ධනව වැඩි වෙන පරාස, ඍණව වැඩි වෙන පරාස. මම මේ ටික පොඩ්ඩක් විස්තර කරන්නම්. මෙන්න මේ කොටස ශ්‍රිතය ධනව අඩු වේ. එහෙමනම් x යගේ පරාසය වෙන්නේ මෙන්න මේ සිට මෙතනට ඇත්තටම අනන්තයේ සිට ඍණ අනන්තයේ සිට ඍණ 2 දක්වා නැත්තම් x ඍණ 2ට වඩා කුඩා වුණාම ශ්‍රිතය ධනව අඩුවේ. ඊළඟ කොටස මෙන්න මෙතන මෙන්න මේ කොටස අපි කියන්නේ ශ්‍රිතය ඍණව අඩුවේ. එහෙමනම් ඒකට අදාළ x වල ප්‍රාන්තරය වෙන්නේ මෙන්න මේ කොටස ඍණ 2ත් බිඳුවත් අතර ඊළඟ කොටස මෙන්න මේක ශ්‍රිතය ඍණව වැඩි වේ. ඒකට අදාළ x වලගේ ප්‍රාන්තරය මෙන්න මෙතන බිඳුවේ සිට 2 දක්වා. ඊළඟට අපිට මෙන්න මේ කොටස ශ්‍රිතය ධනව වැඩි වේ. ඒ කියන්නේ 2ට වඩා x වැඩි වෙනකොට ශ්‍රිතය ධනව වැඩි වේ. 2ට වඩා අඩු වෙනකොට ශ්‍රිතය ධනව අඩු වේ. 2ට වඩා වැඩි වෙනකොට ශ්‍රිතය ධනව වැඩි වේ. මෙන්න මේ ප්‍රාන්තරය තුල ශ්‍රිතය ඍණ වේ. x වල ඍණ 2ත් ධන 2ත් අතර ප්‍රාන්තරය තුල ශ්‍රිතය ඍණ වේ. ඊළඟට අපෙන් ඉල්ලන්න පුළුවන් උත්තරණ x අක්ෂය දිගේ උත්තරණය කරන්න. ඔය පළවෙනි යටම තියෙන එක තියෙන y සමාන x වර්ග ඍණ 2. ඒකක y අක්ෂයේ දිගේ ඒකක දෙකක් ඉහළට උත්තරණය කරොත් ඒකට දෙකක් එකතු කරන්න. එතකොට අපිට ලැබෙනවා y සමාන x වර්ග කියන ශ්‍රිතය. අපිට ඔය පළවෙනි ශ්‍රිතය y සමාන x වර්ග ඍණ 2 ඒකක 5කින් ඉහළට උත්තරණය කරන්න කිව්වොත් අපි ඒකට 5ක් එකතු කරපුවම අපිට ලැබෙනවා y සමානයි x වර්ග ධන 3. අපිට නිකන් හරි ඉහළට උත්තරණය කරනවා වෙනුවට පහළට විස්ථාපනය නැත්නම් උත්තරණය කරන්න කියලා කිව්වොත් අපි ඒ කියන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ශ්‍රිතයට එකතු අඩු කරන්න තියෙන. ඉහළට යනවා කිව්වොත් එකතු කරනවා, පහළට විස්ථාපනය උත්තරණය කරනවා කිව්වොත් අපි අඩු කිරීමක් ලෙස ඒකට සම්බන්ධ කරනවා. ඊළඟට අපි යමු ශීඝ්‍රතාවය. අපිට මේකෙදි හොයන්න පුළුවන් වේගය. වේගය සමානයි දුර බෙදීම ගත වූ කාලය. අපිට දුර කාල ප්‍රස්ථාර දීලා ප්‍රශ්න වගේක් ඉල්ලන්න පුළුවන්. මේකත් ෆස්ට් පේපර් එකට ගොඩක් වෙලාවට එන්න පුළුවන්. ඊට පස්සේ දුර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් චලනය වන වස්තුවේ වේගය ලැබේ. මෙන්න මේ කොටසේ අනුක්‍රමණය මගින් A සිට B දක්වා වේගය අපිට හොයාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කාලය තුල වස්තුව නිශ්චලව පැවතිලා තියෙනවා. ඇත්තටම B වල සිට C දක්වා විනාඩි 20ක කාලයක් නිශ්චලව පැවතී තියෙනවා. එතකොට ගමන් කරලා නැහැ. ඊළඟට මෙන්න මේකේ අනුක්‍රමණය හොයනකොට y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස ගන්න නැත්නම් y වෙනස බෙදීම x. මෙන්න මේ දුර බෙදීම මේ දුර අපිට අනුක්‍රමණය හොයාගත්තොත් CD කොටසේ වේගය හොයාගන්න පුළුවන්. මෙන්න මෙතනත් මෙන්න මේ දුර බෙදීම මේ දුර හොයාගත්තොත් අපිට AB වල වේගය හොයාගන්න පුළුවන්. ඊළඟට අපිට මේ කොටසෙම ඉල්ලන්න පුළුවන් ශීඝ්‍රතාවය සම්බන්ධ ප්‍රකාශන. මනාලයක ශීඝ්‍රතාවය නැත්නම් ගතවන කාලය ටැංකියක් පිරීමට ශීඝ්‍රතාවය සමානයි පරිමාව වෙනස බෙදීම කාලය. නැත්නම් ශීඝ්‍රතාවය සමානයි පරිමාව බෙදීම කාලය. සූත්‍ර උක්ත කිරීමක් එන්න පුළුවන්. සමීකරණයක් වගේම තමයි මේක අපිට ලේසියෙන් කරගන්න පුළුවන්. සමීකරණ කරන ආකාරයටම තමයි අපි මේ ටික කරන්නේ. අපි එකතු කිරීමක් ලෙස තියෙන එක නම් අනිත් පැත්තට යවනවා. අඩු කිරීමක් ලෙස අඩු කිරීමක් තියෙන එකක් අනිත් පැත්තට යවනවා. එකතු කිරීමක් ලෙස වැඩි කිරීමක් තිබුණොත් අපි දෙපැත්තම බෙදනවා. බෙදීමක් තිබුණොත් දෙපැත්තම වැඩි කරනවා. ඊළඟට වර්ගයක් තිබුණොත් අනිත් පැත්තට යනකොට වර්ග මූලය.
වර්ගමූලයක් තිබුණොත් අනිත් පැත්තට යනකොට වර්ගය. මෙන්න මේකේ t බෙදීම 2යි සමානයි වර්ගමූල l බෙදීම g. මේකේ උත්තර කරන්න කියලා තියෙන්නේ x l. ඊට පස්සේ අපි l වලට තියෙන එක නම් දෙපැත්තම වර්ග කරනවා පළවෙනි පියවරේ. නැත්නම් වර්ගමූලය මේ පැත්තට ආපුවම වර්ගයක්. වර්ග වෙනකොට t ටත් වර්ගයයි අයිති, දෙකටත් අයිති, පයිටත් අයිති. එහෙනම් t වර්ග බෙදීම 4යි පයි වර්ග දෙකේ වර්ගය 4යි සමානයි l බෙදීම g. වර්ගමූලය අපි අනිත් පැත්තට දැම්මා. ඊළඟට අපි l තමයි උක්ත කරන්න තියෙන්නේ. g එක හරස් ගුණ කරනවා කියන්නේ g විතරක් ගුණ කරොත් ඇති. මොකද හරස් ගුණිතේ දාන්න එපා. 4යි පයි ආයෙත් l පැත්තට ආයෙ 4යි පයිගෙන් බෙදන්න වෙයි. එමනම් අපිට l සමානයි gt වර්ග බෙදීම 4යි පයි කියලා පිළිතුර ලැබෙනවා. ඊළඟට අපි බලමු සමාන්තර ශ්‍රේණිය. සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරය d, පසුපදය ඍණ පෙරපදය, මේක මුල් පදේ නොවන මුල් පදේ වුණත් ප්‍රශ්නයක් නැහැ. පසුපදය ඍණ පෙරපදය පොදු අන්තරය d. සමාන්තර ශ්‍රේණියක පදය හොයන සූත්‍රය tn සමානයි a ධන n ඍණ එක වාරයක් d. මතක තියාගන්න d කියන්නේ ඔය පිටිපස්සෙන් ලිව්වට වැඩි කරන්න තියෙන්නේ n වලින් එකක් අඩු කරලා. ඊට පස්සේ සමාන්තර ශ්‍රේණියක ඓක්‍ය Sn සමානයි n බෙදීම 2යි a ධන l. l කියන්නේ අවසාන පදය. අපි ශ්‍රේණියේ අපිට ඓක්‍ය හොයන්න ඕන පදය දන්නවනම් පද ගණනේදී අපි යෝකට l ආදේශ කරන්න පුළුවන්. Sn සමාන n බෙදීම 2යි Sn සමාන n බෙදීම 2යි a ධන l භාවිතා කරන්නේ අවසාන පදය දන්නවනම්. උදාහරණයක් ශ්‍රේණියක 10 වෙනි පදය දන්නවනම් පද 10 ඓක්‍ය හොයන්න අපිට ලේසියෙන් පුළුවන් ඔන්න ඔය සූත්‍රයෙන්. අපි අවසාන පදය දන්නේ නැත්නම් අපි කරනවා Sn සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d. අවසාන ඕනෑම පදයක් සඳහා ඔන්න ඔය සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. අපි l භාවිතා කරන්නේ අවසාන පදය දන්නවනම්. සමාන්තර ශ්‍රේණියක පද දීලා අපිට නිකන් හරි කිව්වොත් AD හොයන්න කියලා සමාන්තර ශ්‍රේණියක පද පස්වෙනි පදය આવොත් අපිට ඒක ලියා ගන්න පුළුවන් a ධන 4යි d කියලා. 10 වෙනි පදේ කියලා આવොත් අපිට ඒක ලියා ගන්න පුළුවන් a ධන 9යි d කියලා. ඔන්න ඔය වගේ පද දෙකක් දීලා මුල් පදය සහ පොදු අන්තරය හොයන්න කියලා කිව්වොත් අපි කරන්න තියෙන එක සමීකරණ සමගාමී සමීකරණ ලෙස අරගෙන සුළු කරන එක. පස්වෙනි පදයේ ධන 4යි d එන පස්වෙනි පදයගේ ආදේශ කරලා ලියන්න පුළුවන්. 10 වෙනි පදයේ දීලා තිබුණොත් අපිට a ධන 9යි d ඒකට අදාළ සමීකරණය අපිට අඩු කරපු ගමන් උත්තර d එනවා. d වලගේ ආදේශ කරලා a වලගේ හොයාගන්න පුළුවන්. වේගීය අසමානතා මේ කාට ශ්‍රේණියේදීත් අපි ඉගෙනගෙන තියෙනවා. x කුඩායි 3 සංඛ්‍යා රේඛාවක් මගින් දක්වන්න කිව්වොත් අපි ඔය බෝලය පාට කරන්නේ නැහැ. x කුඩා විතරයි. සමානයි කියලා තිබුණොත් සමානයි හා විශාලයි දෙවැනි එකේ තියෙන්නේ බෝලය පාට කරලා විශාල පැත්ත දකුණු පැත්ත, කුඩා පැත්ත වම් පැත්ත. ඔය දෙකේ වෙනස තමයි තියෙන්නේ. අසමානතාවයක් තිබුණොත් බෝලය පාට කරන්නේ නැහැ. විශාල හෝ සමාන සමානය සහ අසමානතාවයක් තිබුණොත් අපි බෝලය පාට කරලා අදාළ ප්‍රදේශ අඳුරු කරලා පෙන්වනවා. ඊළඟට මෙන්න මේ වගේ ආකාරයක් තිබුණොත් ඍණ 3 විශාලයි x කුඩා හෝ සමානයි ධන 3යි භාගය. එමනම් බිංදු ඍණ 3 පාට වෙන්නේ නැහැ. මොකද අසමානතාවයේ යටින් සමාන කිරීමක් නැහැ. 3යි භාගය පාට වෙනවා. හේතුව x ට සමාන හෝ කුඩා නිසා. අඳුරු කර දැක්වීමක් ප්‍රස්ථාරික නෙමේ. සරල රේඛාවක නිරූපණයක් නම් අපි ඔන්න ඔය ආකාරයට තමයි පෙන්වන්න ඕනේ. මෙන්න මේ තියෙනවා අසමානතා ප්‍රස්ථාරික නිරූපණය. ප්‍රස්ථාරික නිරූපණයේදී අසමානතාවය විතරක් නම් කඩඉරක්. 3ට වඩා කුඩා අවස්ථාව එහෙමනම් ඕකේ ඉන්නේ 3 කෙලින් කඩඉරක්. 3ට වම් පැත්තේ ටික අඳුරු කරනවා. මේ දෙවෙනි අවස්ථාවේ 3ට වඩා කුඩා හෝ සමානයි. x කුඩා හෝ සමානයි 3. එහෙමනම් තද ඉරක්. මෙන්න මේ අවස්ථා දෙක පොඩ්ඩක් හොඳට බලන්න. මෙතන අසමානතාවය නිසා කඩ ඉරක් මොකද සමාන කිරීම නැහැ. මෙන්න මෙතන සමානයි කියලා තිබිච්ච නිසා තද ඉරක් සම්පූර්ණ ඉරක් අඳිනවා. කඩ ඉර සහ තද ඉර අතර වෙනස සමාන සහ අසමානතාවයේ සමාන කිරීම නැතිවීම. මෙන්න y වලගේ අර විදියම තමයි y කුඩායි y විශාලයි 2 කෙලින් කඩ ඉරක් එන්නේ. මේකේ y
විශාල හෝ සමානයි. සමාන හෝ විශාලයි දෙක. එහෙමනම් සම්පූර්ණ ඉරක් ලැබෙන. සම්පූර්ණ ඉර මගින් සමානයි කියලා අපිට කියන්න පෙන්වන්න පුළුවන්. මේ තියෙන්නේ x විශාලයි y විශාලයි හෝ සමානයි x අර විදියම තමයි. මේ තියෙන y සමාන x සම්පූර්ණ ඉරක් සමාන නිසා මෙන්න මේකෙදි නැවත කඩ ඉරක් එනවා. අසමානතාවයක් විතරක් නිසා. අසමානතාව විසඳීම සමීකරණයක් වගේම තමයි. හැබැයි මෙතනදී පොඩි විශේෂත්වයක් තියෙනවා. අසමානතාවයක් ඍණෙන් බෙදුවොත් අසමානතා ලකුණ වෙනස් වේ. මෙන්න මේ මෙතන ඉඳලා මෙතනට වෙනකම් ආපු අසමානතාවය මෙන්න මෙතන මේ ටික අසමානතාවය ඍණෙන් බෙදීම නිසා මෙන්න මෙතනදී අසමානතා ලකුණ වෙනස් වෙලා තියෙනවා. ඊළඟට ඔය සංඛ්‍යා රේඛාවක නිරූපණය කරලා තියෙන්නේ. අපිට වැදගත් දේ අසමානතාවය ඍණෙන් බෙදුවොත් හෝ ගුණ කරොත් අසමානතා ලකුණ වෙනස් වේ. සංඛ්‍යා ව්‍යාප්තිය අපිට මේකෙන් අනිවාර්යයෙන්ම ලකුණු 10ක ගාණක් එනවාමයි. හැම වාරයකටම O level වලට අපිට වාර දෙවැනි වාරයේ සිට 10 වසර තුන්වෙනි වාරයේ සිට 10 වසර අනිවාර්ය ගාණක් එනවා. O level වලට අනිවාර්යෙන්ම මධ්‍යයනයේ සෙවීම ගාණක් එනවා. මධ්‍යයනයේ අපිට හොයන්න පුළුවන් සිග්මා fx බෙදීම සිග්මා f. මම උදාහරණයකින් පෙන්නන්නම්. පන්ති ප්‍රාන්තර ටික දීලා තියෙනවා. සංඛ්‍යාතයක් දීලා තියෙනවා. එන අපි ලකුණු ප්‍රාන්තරය ගත්තා. අර ගානේ තිබිච්ච මෙන්න මේ පේලිය තමයි ලකුණු ප්‍රාන්තරයට ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට මධ්‍යයගේ වෙන විදිය පද දෙක එකතු කරලා දෙකට බෙදනවා. මෙන්න මේක 4යි 8යි එකතු කරපුවම 12යි දෙකට බෙදපුවම 6යි. මම ඊට වඩා ලේසි ක්‍රමයක් කියන්න ඕනේ නම් 4 සහ 8 අතර වෙනස 4යි. ඒක දෙකට බෙදපුවම 2යි. එහෙනම් ඒක පොඩි කුඩා එක්කෙනාට එකතු කරන්න. මෙතන මේ කුඩා එක්කෙනාට එකතු කරපුවම 2ක් 6යි. කුඩා එක්කෙනාට 2ක් එකතු කරපුවම 8යි. කුඩා එක්කෙනාට 2ක් එකතු කරපුවම 14යි. කුඩා එක්කෙනාට 2ක් එකතු කරපුවම 18යි. කුඩා එක්කෙනාට 2ක් එකතු කරපුවම 22යි. එහෙනම් මේ පෙළිය අපිට ඉස්සරහා ඉන්න එකට 2 2 එකතු කරලා ගන්න පුළුවන්. 2 කියලා උත්තරේ ගත්තේ වෙනස අරගෙන. එම පන්ති ප්‍රාන්තරයේ වෙනස සංඛ්‍යා දෙක අතර වෙනස ගත්තා. දෙකට බෙදුවා. ඉස්සරහාම තියෙන අගයට එකතු කරා. නැත්තම් පන්ති ප්‍රාන්තරයේ තියෙන අගයන් දෙක එකතු කරා දෙකට බෙදුවා. අපිට මධ්‍ය අගය පෙළිය ගන්න පුළුවන්. ඊළඟට f තීරුව මෙන්න මේකේ තියෙන සංඛ්‍යාතයේ තීරුව මෙන්න මේ තීරුව අපි ඒ ටික ලියාගත්තා. ඊට පස්සේ fx මෙන්න මේම මෙයාට වැඩි කරා. ඊළඟට අපි සිග්මා fx ගත්තා. සිග්මා කියන්නේ එකතු කරන්න. මෙන්න මේ පෙළිය එකතු කරා දැම්මා. මෙතන සිග්මා f එකතු කරා. ගොඩක් වෙලාවට ගාණි දීලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ මධ්‍යයන සමානයි අපේ මේ සූත්‍රය. මධ්‍යයන සමානයි සිග්මා fx බෙදීම සිග්මා f 584 බෙදීම 40 එහෙනම් 14.6ක් කියලා එනවා. පූර්ණ සංඛ්‍යාවට සමහර විට ඉල්ලන්න පුළුවන්. ඊළඟට අපිට උපකල්පිත මධ්‍යයනයේ ඇසුරෙන් මධ්‍යයනයේ සෙවීම සැබෑ මධ්‍යයනයේ සමානයි a ධන සිග්මා f d බෙදීම සිග්මා f. ඒ කියන්නේ උපකල්පිත මධ්‍යයනය. එහෙනම් අපි ගානකින්ම බලමු. පන්ති ප්‍රාන්තරය දීලා තියෙනවා. පෞල් ගණනක් දීලා තියෙනවා. අපිට මේකේ මධ්‍යයනය හොයන්න කියලා කියන්නේ මේ පන්ති ප්‍රාන්තරේ මෙන්න පෞල් ගණන. එහෙනම් අපි මේකට යන් අර විදියටම පන්ති ප්‍රාන්තරය අපි අරකේ තියෙන විදියට ලියාගත්තා. දෙවෙනි පෙළිය මධ්‍යයගය මම ඉස්සෙල්ලා කිව්වා වගේ පද දෙක එකතු කරලා දෙකට බෙදන්න. පළවෙනි එක ඕනනම් 26 බෙදීම 2 13යි. එහෙම නැත්නම් වෙනස බලන්න පළවෙනි එකේ 12යි 14යි වෙනස 4යි 2යි 12යි 14යි වෙනස 2යි දෙකට බෙදපුවම 1යි. පළවෙනි එක්කෙනාට එකතු කරන්න 12ට එකක් 13යි 12ට එකක් 13යි 15ට එකක් 16යි 19යි 22යි 25යි 28යි. මෙන්න මේ පෙළිය අපිට වේගයෙන් ලියා ගන්න පුළුවන්. ඊළඟට අපගමනයක් ගන්නවා. මේකේ විශේෂිත අවස්ථාව සාමාන්‍යයෙන් උපකල්පිත මධ්‍යයනයේ ගන්නේ අපිට ගානේ කියලා තිබුණොත් 21යි 23 මධ්‍යයගයේ උපකල්පිත මධ්‍යයනයේ ගන්න කිව්වොත් අපි මෙන්න මේක කොටු කරනවා. ඔය කොටු කරලා තියෙනවා වගේ කොටු කරනවා. ගානේ කියලා තිබුණ නැත්නම් අපි මාත පන්තියේ මධ්‍යයගය හරි නැත්නම් අපිට කැමති පන්තියක මධ්‍යයගයක් උපකල්පිත මධ්‍යයනයේ ලෙස ගන්න පුළුවන්. මේ ගානේ ඇටියට අපි අරන් තියෙන්නේ මාත පන්තියේ මධ්‍යයගය. මේ
සංඛ්‍යාතයේ වැඩිම එක තමයි මාත පන්තිය. මාත පන්තියේ මධ්‍යගය තමයි අපි ඔය නිල් පාටට කොටු කරලා තියෙන්නේ. එහෙනම් අපි සාමාන්‍යයෙන් කොටු කරනවා මාත පන්තියේ මධ්‍යගය උපකල්පිත මධ්‍යයෙන් ලෙස. අපි උපකල්පනය කරනවා 22 තමයි මධ්‍යගය මධ්‍යනේ එන්නේ කියලා. එමනම් උපකල්පිත මධ්‍යනේ ගත්තා. එමනම් ඊට පස්සේ අපගමනය D මෙයාට වඩා කීයක් අඩුද? 22කට වඩා 19 ඍණ 3ක් අඩුයි. ඉස්සෙල්ලාම අපි බිංදුවෙන් පටන් ගන්නෙ. මෙයාට වඩා මෙයා එකක්වත් වැඩිත් නෑ අඩුත් නෑ බිංදුවයි. එහෙනම් අපගමනේ එතන කෙලින් බිංදුව. ඊළඟට මෙයාට වඩා මෙයා ඍණ 3ක් අඩුයි 3ක්. මෙයාට වඩා මෙයා අඩුයි 6ක්. මේ ලස්සන ගුණාකාරයක් යන්නේ. අඩුයි 9ක්. වැඩි 3ක්. වැඩි 6ක්. ඔන්න ඔය ආකාරයටයි යන්නේ වැඩිවීම අඩුවීම අනුව. ඊළඟට අපි කරන්නේ මෙන්න F තීරුව මෙන්න මේකේ තිබිච්ච F මමයි පවුල් ගණන මේ තීරුව ඒක අපිට විශේෂයෙන් කරන්න දෙයක් නැහැ. ඊළඟට අපි මේ ටික වැඩි කරනවා. FD ඔය ටික වැඩි කරපුවම අපිට මෙතන එනවා. අපි සාමාන්‍යයෙන් නම් කරන්නේ ධන ටික වෙනම එකතු ඍණ ටික වෙනම එකතු කරනවා ධන ටික වෙනම එකතු කරනවා. ඒ දෙකේ එකතුව අපි ගන්නවා. නැත්නම් අපිට මේ වගේ විශේෂ අවස්ථා අපිට කරනවා නම් කරන්න පුළුවන්. මේ ඍණ 33ට ධන 33 කැපිලා යනවා. මෙතන 48යි 45යි මේ පැත්තේ 3ක් වැඩි. එහෙනම් ධන 3යි ඍණ 54යි සුළු කරපුවම අපිට ලේසියෙන් ඍණ 51 ගන්න පුළුවන්. සිග්මා FDට අර විදියට එකතු කරලත් ගන්න පුළුවන්. ඕම කැපෙන ඒවා බලලා අපිට ගන්නත් පුළුවන්. නැත්නම් ඒක තේරුනේ නැත්නම් මේ ටික වෙනම එකතු කරන්න මේ ටික වෙනම එකතු කරන්න මෙතන ඍණ 132ක් එනවා. මෙතන ධන 81ක් එනවා. එහෙම සුළු කරත් ඍණ 51යි. එමනම් මධ්‍යයනය සමානයි A ධන සිග්මා FD බෙදීම සිග්මා F. උපකල්පිත මධ්‍යයනය ධන සම්මත අපගමනයේ සිග්මා FD බෙදීම සිග්මා F. එමනම් ඔතන මතක තියාගන්න විශේෂයෙන් මෙතන A කියන්නේ මේ කොටු කරලා තියෙන අගය. අපි කොටු කරලා තියෙන 22 තමයි උපකල්පිත මධ්‍යයනය. ඊට පස්සේ ධන සිග්මා FD ඍණ 51යි සිග්මා F 70යි. මෙන්න මේකේ එකතුව අපි දාලා තියෙන 70යි. ළමයි විශේෂයෙන් කරන වැරද්දක් තමයි බහුලව කරන වැරද්දක්. මේක 22ත් එක්ක සුළු කරලා තමයි 70න් බෙදන්න යන්නේ. එහෙම කරන්න එපා. එහෙම කරොත් වැරදි. 51 ඍණ 51 70න් බෙදලා එන අගය තමයි අවසානයේ 22ට එකතු කරන හෝ අඩු කරන එක කරන්නේ. එහෙනම් ඕක වටයලා තමයි උත්තරේ ලියලා තියෙන්නේ. ආසන්න පළමු දශම ස්ථානයට පළමු පූර්ණ සංඛ්‍යාවට වටයලා තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවට. එමනම් 21.2යි 7යි දෙකක් ඇවිල්ලා තියෙන්නේ. පූර්ණ සංඛ්‍යාවට වටයපුවම අපිට 21 ලෙස ලැබෙනවා. ඊළඟට මේකේ අපි මධ්‍යයනිය හොයපුවම අපෙන් සමහර විට ප්‍රශ්න අහන්න පුළුවන් තව දුරටත්. සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම අහනවා. මේක අපි හිතමු පන්ති ප්‍රාන්තරයට තියෙන්නේ කඩන ලද පොල් ගෙඩි ගණන කියලා සංඛ්‍යාතට තියෙන ගස් ගණන නම් උඩ තියෙන්නේ සමහර ගස් 3ක 4ත් 8ත් අතර ප්‍රමාණයක් අල්ලලා තියෙනවා. අන්තිම එකේ ගස් 4ක 20ත් 24ත් ප්‍රමාණයක පොල් ගෙඩි කඩලා තියෙනවා. එහෙනම් අපිට මේ මධ්‍යයනේ හොයපුවම ඇවිල්ලා තියෙන උත්තරය 14.6 පූර්ණ සංඛ්‍යාවට වටයපුවම අපි හිතමු 15යි කියලා. මේ උඩ තියෙන්නේ පොල් ගෙඩි ගණන මේ තියෙන්නේ පොල් ගස් ගණන. එහෙනම් පොල් ගෙඩි ගණන ගස් ගණනෙන් බෙදපුවම ගසකින් ලැබෙන පොල් ගෙඩි ගණන තමයි අපිට මේ උත්තරය මේකේ 15 ලෙස ලැබෙන්නේ. එහෙනම් උත්තරේ 15යි කියලා කියන්නේ අපිට ගසකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් පොල් ගෙඩි 15යි. මේ ගස් 40ක නියදියක් අරගෙන අදලා තියෙන මධ්‍යයනයනේ. ඒ කියන්නේ ගස් 40ක නියදියක් අරගෙන අපිට මධ්‍යයනේ බලපුවම ඇවිල්ලා තියෙනවා. ගසකින් පොල් ගෙඩි 15ක් ලැබෙනවා කියලා. අපිට ලැබුණු උත්තරේ පූර්ණ සංඛ්‍යාත්මකයේ 15යි. එhmenan ගසකින් පොල් ගෙඩි 15ක් ලැබෙනවා නම් අපෙන් අහන්න පුළුවන් ගස් 500ක් තියෙන වත්තෙන් පොල් ගෙඩි කීයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? එහෙමනම් ඔය එකකින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අගේ 15යි. එහෙනම් 15 500ෙන් වැඩි කරන්න ඕනේ. අපිට 7500ක් එනවා. එහෙනම් ගස් 500ක් තියෙන වත්තකින් එක පොල් ගෙඩියකින් අපිට රුපියල් 10ක ආදායමක් ලබන්න පුළුවන් නම් මාසෙකට එහෙනම් අපෙන් අහන්න පුළුවන් මාසකදී ලබන්න පුළුවන් ආදායම කොච්චරද? එහෙනම් ගසකින් පොල් ගෙඩි 15ක් ලැබෙනවා. අපිට ගාණ කියනවා ගස් 500ක් තියෙනවා කියලා. එතකොට පොල් ගෙඩි 7500ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. පොල් ගෙඩියකින් රුපියල් 10ක් ලාභයි නම්
එහෙනම් අපිට මාසෙකට රුපියල් 75000ක මුදලක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ මධ්‍යනේ ගානේ යට අපෙන් ඔය වගේ ප්‍රශ්න ඉල්ලන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරමු 27 වෙනි පාඩම ද්වාර ශ්‍රේණියේ වෘත්තයක ජාය. මේකේ තියෙනවා වෘත්තයක කේන්ද්‍රයත් ජායේ මධ්‍ය ලක්ෂයත් යා කරන රේඛාව ජායට ලම්බක වේ. අපිට මධ්‍ය ලක්ෂය යා කරනවා කියලා තිබුණොත් මෙන්න මෙතන 90යි කියලා දාගන්න පුළුවන්. ලම්බක වේ. වෘත්තයක කේන්ද්‍රයත් ජායේ මධ්‍ය ලක්ෂයත් යා කරන රේඛාව ජායට ලම්බක වේ. ඊළඟට ඕකේ තියෙන අනිත් ප්‍රමේය වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට අඳිනු ලබන ලම්බකය මගින් ජාය සමච්ඡේදනය කරයි. ලම්බකයි කියලා තිබුණොත් මේක සමාන කොටස් දෙකකට කැඩෙනවා කියලා දාන්න පුළුවන්. මෙතන සමාන කොටස් දෙකකට කැඩෙනවා කියලා තිබුණොත් අපිට අංශක 90යි ලම්බකයි කියලා දාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ওই පාඩම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවොත් ඒකට වැටෙන්නේ පයිතගරස් ප්‍රමේය. හේතුව මොකද්ද? මෙතන ඍජු කෝණික ත්‍රිකෝණයක් ලැබෙන නිසා. මම පයිතගරස් ප්‍රමේයත් පොඩ්ඩක් මතක් කරන්නම්. ඍජු කෝණික ත්‍රිකෝණය කර්ණපාදයේ මත අඳින ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය. ඉතිරි පාද මත අඳින ලබන සමචතුරස්‍රවල වර්ගඵලයි වල ඓක්‍යයට සමානයි. මෙතන AC වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය. C වර්ගය සමානයි A වර්ග ධන B වර්ග. අපිට ඔය වගේ අගයන් හොයන්න එන්න පුළුවන්. අපිට ওই පාඩමට මතක තියාගෙන ඉන්නවා නම් විශේෂ අපිට වැඩි වශයෙන්ම දකින්න හම්බෙන පයිතගරස් ත්‍රිත්වය තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. 3යි 4යි 5. කර්ණයට 5 ආවොත් ඉතුරු පාද දෙකට එන්නේ 3යි 4. පාද දෙක 3යි 4 වුණොත් කර්ණය 5. විශාල පාදය තමයි අනිවාර්යයෙන්ම කර්ණයට යන්නේ. මෙන්න මේ ටික තමයි කර්ණයට යන්නේ. ඔය ටික 10 වුණොත් කර්ණය 6යි 8යි ඉතුරු පාද දෙකට යන්නේ. අපිට අනිවාර්යෙන් දෙකක් දෙයි. එකක් හොයා ගන්න පුළුවන්. අපිට ගාන බලනකොටම උත්තරය හොයා ගන්න පුළුවන්. නිකන් හරි තව මෙත්‍රි කෝණයක් ඇවිල්ලා තිබුණොත් 12යි 13 අපිට උත්තරය එන්නේ ඉතුරු පාදයට 5. 5යි 12 තිබුණොත් කර්ණයට 13. 5යි 13 දීලා තිබුණොත් කර්ණයට 13 දීලා ඉතුරු පාදයක් එන්නේ 12. ඔන්න ඔය ආකාරයට අපිට විශේෂ පයිතගරස් ත්‍රිත්වය ටිකක් මතක තියාගත්තොත් 3යි 4යි 5යි 6යි 8යි 10යි 5යි 12යි 13 අපිට ලේසියෙන් ගණන් හදා ගන්න පුළුවන්. ඊළඟට පත හා නිර්මාණ. පතයක් කියලා කියන්නේ යම් අවශ්‍යතා එකක් හෝ කීපයක් සමරුලන පරිදි ඇති ලක්ෂ කුලකයකට පතයක් ලෙස හඳුන්වනවා. මූලික පත හතරෙන් පළවෙනි එක අචල ලක්ෂයට සමතුලින් චලනය වන ලක්ෂයක පතය. පතය වෙන්නේ වෘත්තයක්. එම අරය කරගත් වෘත්තයකි. ලක්ෂ දෙකකට සමතුලින් චලනය වන ලක්ෂයක පතය. එම ලක්ෂ දෙකට ඇඳි ලම්බ සමච්ඡේදකය. මෙන්න මේ ලක්ෂ දෙක යා කරන රේඛාවට ඇඳි ලම්බ සමච්ඡේදකය. මේක තමයි පතය වෙන්නේ. ඊට පස්සේ සමාන්තර නොවන රේඛා දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය වෙන්නේ. එම සරල රේඛා දෙක ඡේදන වෙන ලක්ෂයට ඇඳි කෝණ සමච්ඡේදකය. මෙන්න මේක තමයි පතය. මේ ඕනෑම තැනක ඉඳලා රේඛාවලට තියෙන දුර සමානයි. රේඛාවට සමතුලින් චලනය වන ලක්ෂයක පතය එන්නේ රේඛාවට සමාන්තරව රේඛා යුගලක්. එක්ක මේ පැත්තෙන් නැත්නම් මේ පැත්තෙන්. එහෙනම් රේඛාවට සමතුලින් චලනය වන ලක්ෂයක පතය එම රේඛාවට සමදුරින් නැත්නම් නියත දුරින් චලනය වෙන සමාන්තර රේඛා යුගලකි. දෙකක් එන්න පුළුවන්. ඊළඟට ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය A හා B වල ලම්බ සමච්ඡේදයේ නිර්මාණය කරන විදිය A වල තිබ්බා භාගයට වඩා වැඩි දුරක් ගත්තා උඩින් ඡාපයක් ගැවුවා යටින් ඡාපයක් ගැවුවා. ඒ දුර වෙනස් කරන්නේ නැතුව B වල තිබ්බා ඒ උඩ ඡාපය ගැවුවා යට ඡාපය ගැවුවා. ඒ ලක්ෂ දෙක යා කරා අපිට ලම්බ සමච්ඡේදකය ලැබෙනවා. ඊළඟට තියෙන රේඛාව මත පිහිටි ලක්ෂයකදී රේඛාවට ලම්බකයන් නිර්මාණය. අපි හිතමු මෙන්න මේ වගේ තැනක අපිට ඕක නම් ඇඳලම තියෙනවා. මේ දෙපැත්තේ කැපුවා මෙතන තියලා උඩ ඡාපයක් ගැව්වා. ඒ දුරම වෙනස් කරන්නේ නැතුව මෙතන තියලා ඡාපය ගැව්වා. ඒක කැපුවා. ඔන්න ඔය අවස්ථාව අපිට ලැබෙනවා. රේඛාවට පිටතින් පිහිටි ලක්ෂයක සිට රේඛාවට ලම්බකයන් නිර්මාණය. අපි හිතමු මෙන්න මෙතන ඉඳලා ගන්න තියෙන්නේ අපිට කියලා. මෙතන තියලා රේඛාව ස්ථාන දෙකකදී කැපෙන තැන ගත්තා. ඒ ස්ථානයේ කැපෙන තැන ඉඳලා මෙතන තියලා කැපුවා. මෙතන කැපෙන තැන තියලා කැපුවා. මේක යා කරා අපිට මෙන්න මෙතන ලම්බකය ලැබෙනවා. රේඛාවට පිටතින් පිහිටි ලක්ෂයක සිට රේඛාවට ලම්බකයන් නිර්මාණය. ඊළඟට අපිට ලැබෙනවා කෝණ සමච්ඡේදකය.
මෙතන චාපයක් ගැව්වා මේ කැපෙන තැනේ ඉඳලා. චාපයක් ගැව්වා මෙතන කැපෙන තැනේ ඉඳලා. මේ චාපය කැපුවා යා කරා අපිට කෝණ සමච්ඡේදකය ලැබෙනවා. කෝණ නිර්මාණය අංශක 60. මෙතන රේඛාව නම් අපි චාපයක් ගැව්වා ඒකේ දුර වෙනස් කරන්නේ නැතුව මේ මෙතන තියලා ඒ චාපය කැපුවා. එහෙනම් මේ ටික යා කරපුවම අංශක 60යි. ඔන්න ඔය අවස්ථාව තමයි අපිට තියෙන්නේ. අංශක 120 නිර්මාණය ඔන්න රේඛාව මෙන්න මෙතන ඉඳලා ගන්නේ චාපයක් ගැව්වා මෙතන තියලා කැපුවා 60යි. ඒ කැපිච්ච තැනේ පැන්සල තියලා කැපුවා ඔන්න 120. මේක යා කරා අපිට අංශක 120 ලැබෙනවා. අංශක 30 නිර්මාණය එමනම් අංශක 60 සමච්ඡේදනය කරනවා. අංශක 60 සමච්ඡේදනය එන රේඛාව ගැව්වා පළවෙනි එක චාපේ ප්‍රධාන චාපේ එතන තියලා කැපුවා 60යි. ඒ කියන්නේ මෙන්න මේක තමයි 60. මෙන්න මේ 60 තියලා මෙතන බිඳුවේ තියලා කෝණ සමච්ඡේදකයේ ගැව්වා අපිට මෙන්න මේ කෝණය අංශක 60 ලැබෙනවා. ඊළඟට අංශක 90 නිර්මාණය ක්‍රම දෙකකට පුළුවන්. මෙන්න මේ රේඛාව මෙතන තියලා චාපයක් ගැව්වා මෙතන තියලා කැපුවා මෙන්න මෙතන කැපිච්ච තැනේ තියලා කැපුවා යා කරා අපි රේඛාව මත පීටි ලක්ෂයකදී රේඛාවට ලම්බකයක් නිර්මාණය කරපු විදියට ඔය පළවෙනි එක කරන්න පුළුවන්. දෙවෙනි එක 60 ගැව්වා අංශක 60යි. ඊට පස්සේ 120 ගැව්වා 60යි. 120යි මැද කැපුවා අපිට අංශක 90 ලැබෙනවා. ඔය දෙවෙනි අවස්ථාව. අංශක 45 නිර්මාණය අංශක 90 අර විදියටම ගැව්වා. කියපු ක්‍රමයටම කෝණ සමච්ඡේදකයේ ගැව්වොත් මෙතන ඉඳලා චාපයක් ගැව්වා මේකට චාපයක් ගැව්වා මෙතන ඉඳලා කැපුවා මෙතන තියලා 90 තියලා කැපුවා යා කරා අංශක 45යි. අර විදියටම අංශක 60 නිර්මාණය කරා. අංශක 60 නිර්මාණය කරා 60 තියලා බිඳුවේ තියලා මෙතන 60 මෙතන 30 නිර්මාණය කරා 30යි 60යි සමච්ඡේදකය ගත්තා අපිට අංශක 45 ලැබෙනවා. ඔය දෙවැනි අවස්ථාව. අපි දෙන ලද කෝණයක් පිටපත් කිරීම ඔන්න ඔය AOB කෝණය අපිට පිටපත් කරන්න තියෙන්නේ. අපි කරන්නේ මෙතන චාපයක් ගන්නවා මෙන්න මේ රේඛාව කියලා අපි හිතමු. එන්න මෙතන තියලා ඒ චාපයම අදිනවා. ඊට පස්සේ මෙන්න මේ චාපයේ දිග මැනගෙන මෙන්න මෙතන කැපිච්ච තැනේ ඉඳලා මේක කපලා යා කරනවා. අපිට මෙන්න මේ කෝණයම හරියටම මෙතන පිටපත් කරන්න පුළුවන්. ඔන්න ඔය අවස්ථාව කෝණ පිටපත් කිරීම. අපි ඊළඟ එකට යන් ත්‍රිකෝණ නිර්මාණය. පාද තුනක් දී ඇති විට ත්‍රිකෝණ නිර්මාණය. දැන් ඕකේ 6 cm AB ගැව්වා. ඊට පස්සේ BC cm 5.5යි cm 5.5ක් ගත්තා. BC දන්න පාදය B මෙතන චාපයක් ගන්නවා අපි. ඊට පස්සේ AC cm 4.3යි. එහෙනම් A තමයි දන්නේ එතන තිබ්බා කැපුවා. ඔන්න ඔය දෙක යා කරපුවම අපිට ABC ත්‍රිකෝණය ලැබෙනවා. පාද තුනක් දුන්නම ත්‍රිකෝණීය නිර්මාණය. ඊළඟට පාද දෙකක දිගක අන්තර්ගත කෝණය දුන් විට ත්‍රිකෝණීය නිර්මාණය. දැන් සෙන්ටිමීටර් 7 ගැව්වා. අංශක 60 නිර්මාණය Q කෝණයට අංශක 60 නිර්මාණය කරා. ඊට පස්සේ QR එන්නේ සෙන්ටිමීටර් 5යි. මෙතන තිබ්බා අර අංශක 60 නිර්මාණය කරලා තියෙන එකේ කැපුව චාපය. ඒ කැපෙන තැනයි ත්‍රිකෝණය නිර්මාණය කරා. ඊළඟට කෝණ දෙකක අගය හා පාදයක් දුන් විට ඊළඟට අපිට සෙන්ටිමීටර් 6.5 ගැව්වා. අංශක 45ක් ගැව්වා එක්ස්ට්‍රා. අපි කෝණ නිර්මාණය කතා කරා. අංශක 60 ගැව්වා. ඒ දෙක අමු වෙන තැන. මෙන්න මේ අංශක 60යි මේ අංශක 45යි අමු වෙන තැන තමයි Z. එමනම් කෝණ දෙකයි පාදයයි දුන්නත් අපිට ත්‍රිකෝණ නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟට සමාන්තර රේඛා නිර්මාණය මම මේක සාකච්ඡා කරන්නේ අපිට විශේෂයෙන් බහුල වශයෙන් අපි කතා කරන ඒකාන්තර කෝණය සුරෙන් රේඛාවක් තියෙනවා. එහෙනම් සමාන්තර රේඛාව නිර්මාණය කරන්න ගියොත් නිකන් හරි අපිට මේ වගේ ත්‍රිකෝණයකට සමාන්තර රේඛාවක් මෙන්න මේ පාදයට සමාන්තරව මේ කරා රේඛාවක් නිර්මාණය කරන්න කිව්වොත් අපි කරන්නේ මෙන්න මේ විදිහට මෙතන අපි මෙතන තිබ්බා
මෙතන ඡාපයක් ගැව්වා. ඒ ඡාපය වෙනස් කරන්නේ නැතුව මෙන්න මෙතන තියලා ගැව්වා. මෙන්න මේ දුර මැනගත්තා. කව කට්ටේ තුඩ මෙතන තිබ්බා. පැන්සලෙන් කැපුවා. ඔන්න ඔය රේඛා දෙක යා කරපුවම අපිට සමාන්තර රේඛාව ලැබෙනවා. ඔන්න ඔය අවස්ථාව තමයි කෝණ පිටපත් කිරීම තමයි අපි මෙතන භාවිතා කරන්නේ. ඒකාන්තර කෝණ සමාන වේ නම් රේඛා සමාන්තර වේ. ඒ ප්‍රමේය භාවිතයෙන් තමයි අපි සමාන්තර රේඛා නිර්මාණය කරන්නේ. 29 පෘෂ්ඨ වර්ගඵලය පරිමාව සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය සිලින්ඩරයට පෘෂ්ඨ 3ක් තියෙනවා. වෘත්ත 2යි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයයි. එන වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයේ විභාගයට අපිට දෙනවා 2යි πrh වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය පියන් සහිත පියන් රහිත කිව්වොත් වෘත්ත දෙකක් එන අවස්ථාවයි තනි වෘත්තයක් එන අවස්ථාවයි වෘත්ත එකක්වත් නැති අවස්ථාවයි කල්පනාවෙන් කරන්න. සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය 2යි πr වර්ග ධන 2යි πrh 2යි πr වර්ගයනේ වෘත්ත දෙකක් නිසා වෘත්තයක වර්ගඵලය πr වර්ගය වෘත්ත දෙකක් නිසා 2යි πr වර්ගය වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 2යි πrh වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයේ සූත්‍රය අනිවාර්යෙන් විභාගයට දෙනවා. ඊට පස්සේ ත්‍රිකෝණාකාර අරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක පෘෂ්ඨ වර්ගඵලය එහෙනම් ත්‍රිකෝණාකාර මූණක් 2යි ඍජු කෝණාශ්‍රාකාර මූණක් 3යි. එහෙනම් පෘෂ්ඨ වර්ගඵලය වෙන්නේ ත්‍රිකෝණාකාර මූණක් 2 වර්ගඵලය ධන ඍජු කෝණාශ්‍රාකාර මූණක් 3 වර්ගඵල එකතුව. සමහර අවස්ථාවලට ඕකටත් පයිතගොරස් ප්‍රමේය දාන්න එන්න පුළුවන්. ඔය මම පැත්තක් පෙන්නලා තියෙනවා ත්‍රිකෝණයේ වර්ගඵලය සම්බන්ධයෙන්. ආධාරකය 16ක් වෙලා තියෙනවා. සමද්විපාදයන් නිසා ලම්බකයක් ගැව්වොත් සමාන කොටස් දෙකකට කැඩෙනවා මෙන්න මේ පාදය. එමනම් ඕකට පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන්. මම කතා කරා විශේෂ පයිතගොරස් ත්‍රිත්ව දෙවනි එක 6යි 8යි 10. එහෙනම් ලම්බ උස එන්නේ 6යි. ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගත්තා. ඍජු කෝණාශ්‍ර 3 වර්ගඵලය හොයාගත්තා. ත්‍රිකෝණය වගේ දෙකක් වර්ගඵලය සහ ඍජු කෝණාශ්‍ර 3 වර්ගඵල එකතුව ප්‍රිස්මයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. සිලින්ඩරයක පරිමාව විභාගයට අනිවාර්යයෙන්ම දෙනවා. සිලින්ඩරයේ පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස πr වර්ග h. ඒකාකාර ඝන වස්තුවක් අනිවාර්යයෙන්ම හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. ප්‍රිස්මයක පරිමාවත් විභාගයට දෙනවා. ඒත් අපි දැනගෙන හිටියත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රිස්මයක පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස නැත්නම් දිග. මේකේ ත්‍රිකෝණයේ වර්ගඵලය වැඩි කිරීම දිග. ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බ උස. සම්භාවිතාව යටතේ අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ සිද්ධියක් යනු නියදී අවකාශයේ උපකුලකයක්. සරල සිද්ධි එක් ප්‍රතිඵලයක් පමණක් අඩංගු සිද්ධි සරල සිද්ධි වේ. ඊට පස්සේ සිද්ධියක සම්භාවිතාව සිද්ධියේ අවයව ගණන බෙදීම නියදී අවකාශයේ අවයව ගණන. එහෙනම් PA සමානයි අනේකත්වය A බෙදීම අනේකත්වය S අවයව සංඛ්‍යාව. එහෙනම් සිද්ධි දෙකක මේලයේ ආඡේදනය කුලක සූත්‍රය වගේම තමයි. කුලකවල සූත්‍රය අනේකත්වයේ මේලයේ B සමානයි අනේකත්වයේ A ධන අනේකත්ව B ඍණ අනේකත්ව A ඡේදන B. සම්භාවිතාව නම් P A මේලයේ B සමානයි P A ධන P B ඍණ P A ඡේදන B. ඒකම තමයි අනේකත්වයෙන් වෙනුවට P ඇවිල්ලා තියෙන්නේ සම්භාවිතාව. P කියන්නේ සම්භාවිතාව. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරී සිද්ධි ඡේදනයේ අபிශුන්‍ය වේ නම් A හා B අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරී වේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරී කියලා කිව්වොත් අපිට A ඡේදනය V බිඳුවයි කියලා ගන්න පුළුවන්. අනුපූරක සිද්ධිය ඕනෑම මේ සිද්ධියක් සඳහා අනුපූරක සිද්ධිය PA' එක ඍණ PA අපිට විශේෂයෙන් ලියන්න පුළුවන්. අපෙන් නිකන් හරි ගාන ඉල්ලුවොත් A PA ඡේදන B' ඉල්ලුවොත් අපිට ලියන්න පුළුවන් එක ඍණ 1. මෙන්න මේකම තමයි මෙතන තියෙන්නේ එක ඍණ 1. එතකොට මේලය ඩෑෂ් ඉල්ලුවොත් එක ඍණ මේලය. මේ A' කිව්වොත් එක ඍණ A ඩෑෂ් එක අයින් කරලා අපිට ලියන්න පුළුවන්. අපි ඊළඟට යන් ස්වායත්ත සිද්ධි. එක් සිද්ධියක් සිදුවීම තවත් සිද්ධියක් සිදුවීම කෙරේ බලපෑමක් ඇති නොකරයි නම් එම සිද්ධියන එකිනෙකට ස්වායත්ත වේ. ස්වායත්ත සිද්ධි දෙයක් කියලා කිව්වොත් අපිට PA ඡේදන B සමානයි PA PB ගුණිතය ලෙස ගන්න පුළුවන්. ස්වායත්ත බව පෙන්වන්න තිබුණොත් අපිට ඡේදනය සමානයි PA PB ගුණිතයට කියලා පෙන්වුවොත් A හා B ස්වායත්තයි කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට අපි යනවා නියදී අවකාශයේ කොටු දැලක නිරූපණය. මම ගානක් දීලා තියෙනවා. 1 සිට 5 දක්වා සර්ව සම බෝල පහක්
මල්ලක් තුල ඇත සසම්භාව්‍ය ලෙස බෝලයක අංකය සටහන් කර නැවත මල්ලට දමා. අපි 11 වසරේදී තමයි සාකච්ඡා කරන්නේ ප්‍රතිස්ථාපන රහිත. මේක ප්‍රතිස්ථාපන සහිතයි. ගත්ත බෝලය නැවත දානවා. එතකොට ඒකට අදාළ නියදී අවකාශය කොටු දැලකින් තමයි ඔය දක්වලා තියෙන්නේ. මැද පේලියත් එනවා. ඒකෙන් අපේ ප්‍රශ්න වගේක් අහනවා. පළවෙනි එක නියදී අවකාශය ලියන්න. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ ඉවතට ගත් බෝලයේ අංක 5 හා පළමු බෝලයේ අංක 5 හා දෙවෙනි බෝලයේ අංක 2 සටහන් වී තිබීම. පළමු බෝලය අංක 5 සහ දෙවන බෝලයේ 2 සටහන් වීම. මෙන්න මේ අවස්ථාව මේ අංක 2ට අදාළ එක ඔය තියෙන්නේ. එතකොට සම්භාවිතාව ඔක්කොම 25යි. 25න් එහෙම ලක්ෂ 1යි තියෙන්නේ. 25න් 1යි සම්භාවිතාව. ඉවතරගත් බෝල දෙකේම ඇති සංඛ්‍යාවල එකතුව 4 වීම. එහෙනම් 4ක් ඇදෙන්න පුළුවන් ක්‍රම ටික මෙන්න මේ තියෙන්නේ. ඔන්න ඔය අවස්ථාව 3යි 1යි 4යි 2යි 2යි 4යි 3යි 1යි 1යි 3යි 4. එhmenan එහෙම ලක්ෂ 3යි සම්භාවිතාව 25න් 3යි. 25න් 3 දෙකට. ඉවතරගත් බෝල දෙක සමාන සංඛ්‍යා සහිත සඳහන් වීමේ සම්භාවිතාව සොයන්න. එහෙනම් සමාන අංක සහිත කියන්නේ 1 1 2 2 3 3 4 4 5 5. ඔන්න ඔය අවස්ථාව ලක්ෂ 5යි. එහෙනම් සම්භාවිතාව 25න් 5යි. සරල කරලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඊට 2 4 සිද්ධීන් දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයේද හේතු සහිතව දක්වන්න තියෙන්නේ. ඔගේ තියෙනවා ඔව් අපි ඇඳලා තියෙන්නේ. හේතුව එම සිද්ධීන් දෙකකට පොදු අවයව නොමැති නිසා 2ට සහ 4ට අපි දෙක පාට කරලා තියෙනවා 1යි 4 වෙනි එක අපි අතහැරියා. ඊවතර නැහැ 4 වෙනි එක අපි කරා. බෝල දෙකම මැද පේලිය 4 වෙනි එක මේ තියෙන්නේ. මෙන්න මේ 4 මේ තියෙන්නේ 2 ඡේදනය අභිශුන්‍ය එහෙනම් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරී සිද්ධි වේ. ඉවතරගත් බෝල දෙකේ සඳහන් අංකවල එකතුව 7ට වැඩි වීම. 7ට වැඩි වීම නම් අපි 7 වෙන අවස්ථාව අඳිමු. මෙන්න මේ තියෙන්නේ අංක 7 වෙන අවස්ථාව. ඔය ටික මෙන්න මේ ටික එකතුව 7යි. එහෙනම් 7ට වැඩි වීම කියන්නේ ඒකෙන් උඩ පැත්ත ඔය 4 වෙනි අවස්ථාව ත්‍රිකෝණයකින් පෙන්නලා තියෙන්නේ. එහෙම ලක්ෂ 6ක් තියෙනවා. සම්භාවිතාව 25න් 6යි. ඊළඟට අපි යන් රුක් සටහනට නොනැඹුරු කාසි දෙකක් ගාසියක් දෙවරක් උඩ දමනු ලැබේ. එක් එක් අවස්ථාවට අදාළ ප්‍රතිඵල රුක් සටහනකින් දක්වන්න. පළවෙනි අවස්ථාවේ සිරස වෙන්නත් පුළුවන්, අගය වෙන්නත් පුළුවන්. සිරස වීමේ සම්භාවිතාව දෙකෙන් එකයි, අගය වීමේ සම්භාවිතාව දෙකෙන් එකයි. පළවෙනි අවස්ථාවේ සිරස වෙලා දෙවෙනි අවස්ථාවේ සිරස වෙන්නත් පුළුවන්, අගය වෙන්නත් පුළුවන්. පළවෙනි අවස්ථාවේ අගය වෙලා දෙවෙනි අවස්ථාවේ සිරස වෙන්නත් පුළුවන්, අගය වෙන්නත් පුළුවන්. ඔන්න අපි රුක් සටහන ඇඳලා තියෙනවා. ඕකෙන් අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. අවස්ථා දෙකේම සිරස ලැබීම. මෙන්න මේක සිරස දෙකෙන් එක වැඩි කිරීම දෙකෙන් එක 4න් එකයි. අවස්ථා දෙකේ අගේ එකම අගේ මේ පැත්ත වැටීම කියලා කිව්වොත් අපිට සිරස සහ අගේ එන අවස්ථාව 4න් එකයි එකතු කරන්න වෙනවා. අවස්ථා දෙකේ එකිනෙකට වෙනස් පැති ලැබීම කිව්වොත් සිරස අගේ සිරස. ඔන්න ඔය අවස්ථා දෙක වැඩි කරලා එන උත්තර දෙක එකතු කරන්න වෙනවා. 4න් එකයි 4න් 2යි ඕනේ නම් 2න් එකයි. ඊළඟට අපි යනවා වෘත්තයක කෝණ. වෘත්තයක කේන්ද්‍රය ආපාතිත කෝණය පරිධි ආපාතිත කෝණය මෙන් දෙගුණයකින් මං අවස්ථා ටික දක්වලම තියෙනවා. මෙන්න මේක මේ උඩ එක වගේ දෙගුණයක්. x මේ පරිධි ආපාතිත කෝණය 2x වෙනවා කේන්ද්‍රය ආපාතිත කෝණය. එහෙනම් පරාවර්ත කෝණයටත් අවස්ථාව දීලා තියෙනවා. මෙන්න මේ අවස්ථාවයි මෙතනයි. එතකොට අපිට මේක x වුණොත් මෙන්න මේක තමයි 2x අවස්ථාව දීලා තියෙනවා. කේන්ද්‍රය ආපාතිත කෝණය පරිධි ආපාතිත කෝණය මෙන් දෙගුණයකි. ඊළඟට අපිට වෘත්ත ව්‍යාපෘතය කතා කරන්න තියෙන එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. මෙන්න මේක x මේකත් x මේකත් x අගයන් සමානයි. අනිත් පැත්තට ගියොත් ඕක x මේකත් x මේකත් x අගයන් තුන එකිනෙකට සමානයි. එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. ඊළඟට අපිට එනවා අර්ධ වෘත්තයේ කෝණ. මේ AB විස්කම්භයක් කියපු ගමන් කේන්ද්‍රය හරහා යනවා නම් අපිට කෙලින්ම මෙතනට දාන්න පුළුවන් අංශක 90යි අර්ධ වෘත්තයක කෝණ ඍජු කෝණයක්. ඒ කියන්නේ අපිට අංශක 90යි කියලා ගන්න පුළුවන්. කතා කරමු පරිමාණ රූප ආරෝහණ කෝණය තිරස් තලයත් එක්ක තිරසත් සමග ඉහළට අදන කෝණ ආරෝහණ කෝණය. තිරසත් සමග පහළට අදන කෝණය නම් අවරෝහණ කෝණය.
ඔය උදාහරණ අවස්ථාව දෙකක් දීලා තිනවා. පළවෙනි අවස්ථාවේ බෝට්ටුවේ ඉඳලා අර ඉහළ බැලීම මෙන්න මේ අවස්ථාව පේන්නේ ආරෝහණ කෝණයකින් තිරසත් සමග මෙතන උඩ ගල් ගොඩ මේ ගල් උඩේ ඉඳලා බෝට්ටුව දෙස බැලීම මොකක් හරි මුදනක ඉඳලා එහෙමනම් තිරසත් එක්ක හදන මෙන්න මේ කෝණය අවරෝහණ කෝණය. ආරෝහණ කෝණය සහ අවරෝහණ කෝණය තමයි ඔය අපි පෙන්වලා තියෙන්නේ. ඊළඟට පරිමාණ රූප ඇඳීම. ඕකේ පරිමාණයකට රූපයකින් ඇඳලා ගසේ සැබෑ උස හොයන්න තියෙනවා. මීටර් 6ක් දිග ගස් එවනැල්ල වැටලා තියෙන මීටර් 6ක් දුරට. එහෙනම් එවනැල්ලේ අගේ ඉඳලා බලනකොට මුදුන පේන කෝණය අංශක 50යි කියලා තියෙනවා. එහෙනම් අපි 1 සෙන්ටිමීටර් 100ක් පෙන්වන විදිය 1 සෙන්ටිමීටර් මීටර 1ක්. එහෙනම් පරිමාණ අනුපාතය 1:100 මෙන්න මෙතන දක්වලා තියෙනවා. පරිමාණ අනුපාතය 1:100යි. එහෙමනම් අපි සෙන්ටිමීටර් 6ක් දිග රේඛාවක් ඇඳලා මෙන්න මෙතන ඉඳලා මෙන්න මේකේ ලම්බකයක් ගන්න ඕනේ. ඕකේ කොයිද දන්නේ ගසේ මුදුන තියෙන්නේ. මෙතන ඉඳලා අපි කෝණමානය තියලා අංශක 30ක් ඇඳුවොත් අපිට මෙන්න මෙතන ගස උස ලැබෙනවා. ඒක මැනගත්තම AC සෙන්ටිමීටර් 7.2යි. 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් 100ක් පෙන්වන්නේ නැත්නම් 1 සෙන්ටිමීටරයකින් මීටර් 1ක් පෙන්වන්නේ 7.2යි නම් සැබෑ උස මීටර් 7.2යි. මෙන්න මේ වගේ ගණනක් දීලා තිබුණොත් මීටර් 5කින් අපිට මෙතන පේන්නේ මේ උඩ ඉඳලා බලන්නේ මොකක් හරි TF උස අපිට හොයන්න කියන්නේ මේ මුදුනේ ඉඳලා බලනකොට පහළ පේන්නේ අංශක 18ක 15ක අවරෝහණ කෝණයකින් මුදුන පේන්නේ අංශක 18ක ආරෝහණ කෝණයකින්. පතුල පේන්නේ අංශක 15ක අවරෝහණ කෝණයෙන් මුදුන පේන්නේ අංශක 18ක ආරෝහණ කෝණයකින්. දැන් මෙන්න මේ උස දන්නෙත් නෑ. මෙන්න මේක විතරයි දන්නේ මීටර් 5ක් දුර ඉඳලා තමයි ඔය බලන්නේ. එhmenan ඒකට අදාළ පරිමාණ රූපය අපිට වැදගත්ම දේ තමයි මෙන්න මේ කෝණයයි සමානයි. මොකද තිරස් තලය සමාන්තර නිසා ඒකාන්තර කෝණ සමානයි. අපි ඕක අඳින්නේ ඉස්සෙල්ලම අපි 1:50 තමයි පරිමාණ අනුපාතය අරන් තියෙන්නේ. එhmenan සෙන්ටිමීටර් 10ක් ගත්තා. පළවෙනියට මෙන්න මේ රේඛාව ඇඳලා මේක අපි දන්නේ කොතනද ඉන්නේ කියලා. මෙතන කෝණමානය තියලා අංශක 15 ගැව්වා. එතනින් තමයි මෙන්න මේ දුර හොයාගන්න පුළුවන්. එතන ඉඳලා තමයි ඊළඟට අංශක 18 මෙතන ආරෝහණ කෝණය ගැව්වා. ඊට පස්සේ අපි මෙතන දන්න නිසා මේක ඇඳම තමයි අපිට TF හොයාගන්න පුළුවන්.